කියවන්න බෑ. ගැනුම් කරු බිමේ කියවන්න. කොහොමද ඉතින් කවුද මේ අපේ තිමාෂි නෑනේ. තිමාෂි ලින්ක් එකක් දාගුවා. ඇවිල්ලා නෑ. හරිද? බලන්න. ගැලුම් කරුවන්ගේ මිල හෙවත් ගැලුම් මිල යන පාරිභෝගිකයා සත්‍ය වශයෙන්ම භාණ්ඩ හා සේවා සඳහා ගෙවන මිල වේ. නිෂ්පාදකයාගේ මිලට අතිරේකව ප්‍රවාහන ගාස්තු ට්‍රාන්ස්පෝර්ට් එක එකතු කරනවා. වෙළඳාන්තික. මොකද වෙළඳාන්තික කියන්නේ එක එක්කෙනා තියාගන්න මාජින් එක කියලා කියනවා. ඒ කියන්නේ ලාභය. නේ. දැන් නිෂ්පාදකයාත් ලාභයක් තියාගන්නවා නේ. දැන් සාමාන්‍යයෙන් භාණ්ඩයක් වෙන ක්‍රියාවලියක් තියෙනවා නේ. ඔබ කතා කරනවා අපි බිස්නස් වල මේ මොකක් කියලා බෙදා හැරීමේ ක්‍රියාවලිය කියනවා. බෙදා හැරීමේ ක්‍රියාවලිය. distribution method එක. මේව ගත්තොත් මම මොඩල් දාලා සමහරක් කමෙන්ට් දීලා තියෙන්නේ නේ. මේ පැත්තේ ඉන්නවා කවුද? නිෂ්පාදකයා. මේ පැත්තේ ඉන්නවා කවුද? පාරිභෝගිකයා. පාරිභෝගිකයා. අන්නෝම එන්න මේ දෙන්න තමයි දැන් සම්බන්ධ වෙන්නේ නේ. ඕකට අපි වෙලඳාම කියන්නේ. මේ දෙක සම්බන්ධ වෙනවා. ඔන්න ඔක තමයි බෙදා හැරීම. මේ පැත්තේ නිෂ්පාදකයා ඉන්නවා, මේ කොටේවත් පාරිභෝගිකයා ඉන්නවා. සමහරක් වෙලාවට කෙලින්ම නිෂ්පාදකයා කියලා පාරිභෝගිකයට දෙනවා. කෙලින්ම නිෂ්පාදකයා පාරිභෝගිකයට කියලා විකුණනවා. ආන්න මෙතන කිසිම අර මොකද්ද? ලාභයක් තියාගෙන කවුරුවත් නැහැ. කියන්නේ අපි කියනවා කවුද? අතරමැදියෝ නැහැ. දැන් අර ගොඩක් වෙලාවට ඔන්ලයින් අපි මොකක් කරේ භාණ්ඩයක් ඕඩර් කරාට පස්සේ සමහරවිට ඔයගොල්ලෝ දකින්නදී කඩේ අපි ඒ ෆෝන් එක හරි මොකක් කරේ කියලා බලනවා 30000ක් විතර. හැබැයි අපි ඔන්ලයින් කියලා බලුවට පස්සේ ඒක රුපියල් 25000යි 20000යි. ඒ මොකෝ නිෂ්පාදකයා කෙලින්ම පාරඩුවට එක සම්බන්ධ කරනවා. එතකොට ඒක ඇඩ් කරනවා ඩෙලිවරි චාර්ජ් එකක් විතරයි. අර ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක විතරයි ඩෙලිවරි චාර්ජ් නේ. අන්න යා කියනවා ලංකාවේ ඕන තැනකට ඩෙලිවරි කරන්න පුළුවන් නේ. ලංකාවේ ඕන තැනකට අපිට බෙදා හරින්න පුළුවන්. හැබැයි අපි රුපියල් 250ක් අය කරනවා. ආනතකොට කවුරුවත් නැද ලාභයක් තියාගන්න නැහැ. එතකොට මිලේ වෙනසක් වෙන්නේ නැහැ නේ. අපි තුන් මෙයාගේ මේක එළියට යන රුපියල් 10000කට ඒකට යා ලාභයක් තියාගන්න රුපියල් 5000ක 10000යි 5000යි 15000යි මේ ටික ඩෙලිවරි කරන්න එයා රුපියල් 250ක් අය කරනවා. නේ ලාභෙ මේ 250ක ඩෙලිවරි චාර්ජ් එක. කුරියර් සර්විස් එකක් හරි මොකක් හරි හරහා ඩෙලිවරි කරන්නේ. ඔයගොල්ලෝ දන්නද කුරියර් සර්විස් නේ DHL කාගෝ එහෙම BSL ගන්නවා. කුරියර් සර්විස් එකක් කරා මේක ඩෙලිවරි කරනවා පාරිභෝගිකයන්ට. අන්න එතකොට 15250 මුදලට මේක ගන්න පුළුවන්. අපි දුන්නේ ෆෝන් එක. අන්න ඔක එක ක්‍රමයක්. හරි. එහෙම නැත්නම් සමහරක් වෙලාවට නිෂ්පාදනය මේක දෙනවා කාටද? කාටද? නිෂ්පාදනය දෙනවා කොහොමද කරන්නේ? සිල්ලර වෙලද. සිල්ලර වෙලද මේක දුන්නා කාටද? පාරිභෝගිකයන්ට. එතකොට අපි හිතමු මෙයාගේ ෆෝන් එක එළියට යන්නේ 15000ට. මෙයා කීයක් හරි තියාගන්න. අපි හිතමු මෙයා මේකට තියාගන්න 5000ක ලාභයක්. එහෙනම් දැන් මෙයාට අපිට කියන්නේ 20000කට. දැන් මෙයාට මේ ෆෝන් එක අපි 20000කට. අන්න අපි ඔන්ලයින් ගත්තා නම් 15250කට ගන්න තීච්ච එක. දැන් මේක හරහා යනකොට 20000ක් බරවත් වෙනවා. තේරුණාද? මේවත් වෙනත් පුළුවන් සමානක් වෙනවා. මේ නිෂ්පාදකයා මේක දෙනවා කාටද? නිෂ්පාදකයා තොග වෙලෙන්දට දෙනවා. තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්දට දෙනවා. සිල්ලර වෙලෙන්දකින් පාරිභෝගිකයට දෙනවා. එතකොට නිෂ්පාදකයේ එළියට එන්නේ 15000කට. තොග වෙලෙන්ද මේක තොගයට ගන්න 15000ක්. හෝල්සේල් ප්‍රයිස් කියලා කියනවා. හෝල්සේල් ප්‍රයිස්. එහෙම නැත්නම් තොග මිල. එතකොට තොග වෙලෙන්ද මේක 15000ට අරගෙන එයත් මේකට 5000ක් තියාගන්න. 5000ක් තියාගෙන සිල්ලර වෙලෙන්දට දෙන්නේ 20000කට.
සිල්ලරෙන්ද 5000ක් තියාගන්න. නේ ඇයි මෙයා මෙතන ඉඳන් ආපු මේ ප්‍රවාහන ගාස්තු, මෙයාගේ ගබඩා ගාස්තු, ඒ වගේම මෙයාගේ ප්‍රවාහන ගාස්තු, ගබඩා ගාස්තු ඔක්කොම එකතු වෙලා අන්න 15000 ඕන වෙන අපිට එකතු වෙනවා තව 10000. අපිට දැන් ඒක ගන්න වෙන්නේ රුපියල් 25000. දැන් අතරමැදි වැඩි වෙන්න අපිට වෙනවා මිල වැඩි වෙනවා. අපි ගෙලිම ගිහින් මෙයාගෙන් ගත්තා නම් 15000 විතර ගන්න තිබුණා. සමහරට මෙතනින් දැන් අපි ගෙදර ඉඳන්ම ගිහින් මෙයා ගාවට මේක 15000 ගන්න තිබුණා. මේක අත ගාවට එනකොට මෙන්න 25000. ඇයි අතරමැදිව විශාල ප්‍රමාණයක් මේකේ ලාභ තියාගත්තා නේ. තවත් මේක සංකීර්ණව කවුද? නිෂ්පාදක මේක දෙනව කාටද? ඈ කවුද? කාටද? කො බිස්නස් නිෂ්පාදක කාටද දෙන්නේ? ඈ ඔය අතරමැදි තමයි ඔක්කොම නියෝජිතය ඒජන්ට් කෙනෙක්ට දෙනවනේ. නියෝජිතය අපි කියන්නේ ඒජන්ට් කියලා නියෝජිතය. අන්න ඇන්කර් වලට ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ෆ්‍රොන්ටෙරා සමාගම නේ. අන්න ෆ්‍රොන්ටෙරා සමාගම තමයි ඔය ඇන්කර් පිටිනියුම් ඩේල් යෝගට් කෙනල්ලා බෙදා හරින්න. අන්න ඔයගේ ඒජන්ට්ලා ඉන්නවා නේ. එතකොට ඇට්ලස් වලට ඒජන්ට් කෙනෙක් ඉන්නවා නේ. සපත්තු බෙදා හරින්න ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒජන්ට්ලා නේ. අන්න ඒ වගේ එක එක රටවල් වල නියෝජිතයෝ ඉන්නවා. සමහරක් වෙලාවට දිස්ත්‍රික්ක නියෝජිතයෝ ඉන්නවා. සමහරක් වෙලාවට අදාළ මේ ප්‍රදේශ නියෝජිතයෙක් ඉන්නවා. අදාළ ගමට නියෝජිතයෙක් ඉන්නවා. අන්න ඒජන්ට්ලා ඉන්නවා. ඒජන්ට් මේක දෙනවා කාටද? තොග වෙලෙන්දට. ඒජන්ට් ගෙන්නම හෝල්සේල් වලට. තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්ද. සිල්ලර වෙලෙන්ද තමයි ආරම්භ කරන්නේ. ඒ කියන්නේ නියෝජිතය අපි Samsung කියලා ෆෝන් එක වෙන Samsung ඒජන්ට් ඉන්නවා. Samsung ඒජන්ට්ගෙන් තොගයට ගන්න කෙනෙක් ඉන්න ෆෝන්. එයා තොගයට අරගෙන මේ සිල්ලර කඩයක් කියන්නේ අපි අරගෙන ගන්න නේ. කොහේ හරි වරුණ ෆෝන් ෂොප් එක වෙන්න පුළුවන්. දර්ශන ෆෝන් ෂොප් එක වෙන්න පුළුවන් නේ. අන්න මොකද ෆෝන් ෂොප් එක. අන්න එතනින් අපිට මේක මිල වෙනවා. බලපොත දැන් මොකද වෙන්නේ කියලා. මෙයා 15000ට දෙනවා. ඒකලු 5000ක් තියාගන්න ෆෝන් එකෙන්. එතකොට මෙයා 5000ක් තියාගන්නවා. මෙයා 5000ක් තියාගන්නවා. මෙයා 5000ක් තියාගන්නවා කියලා හිතමුකෝ. 15යි 20යි 25යි 30යි. අන්න රුපියල් 30000ක් මිල වුණා අපිට ෆෝන් එක. දැන් ඔයාලා තේරෙන්නේ අර ඔන්ලයින් ඕඩර් කරද්දී 15000 වෙච්ච එකට එකක් මිල වුණේ ඇයිද කියලා. ඕක දැන් මේ පහුගිය දවස්වල එළවලුවටත් කරා. ඔයගොල්ලෝ නිවුස් වලට බැලුවා නේ. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානේ එහෙම නැත්නම් කොළඹ මැණික් මාකට් එකේ මේ එළවලු වලට වෙන දේ. සාමාන්‍යයෙන් දැන් අපි විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ අපි ওই එක එක යාළුවෝ ඉන්නවා ඉතින් එක එක ප්‍රදේශවල. මම දවසක් නුවරඑළියේ ඉන්න යාළුවෝ ඉතින් ඇහුවා මේ ඕගොල්ලෝ ඒගොල්ලන්ට තියෙන තක්කාලි පෙළ ගොවි බලක්. ඔයගොල්ලෝ තක්කාලි විකුණන කීයද කියලා. හරි. එතකොට ගුවා මේ යාළුවා අපෙන් ගන්න තක්කාලි ගියා රුපියල වෙලුවා. තක්කාලි ගියා රුපියල වෙලුවා ගන්න. ඒ. එතකොට මේ නුවරඑළියේ රුපියලට ගන්න තක්කාලි ගෙඩිය මෙහෙනකොට තමයි තක්කාලි ගෙඩිය රුපියල් 10ක් විතර. තේරුණා? ඇයි? අතරමැද නේ නුවරඑළියේ ගන්නවා ඌ කොළඹට ගේනවා කොළඹ එක ගාල්ට ගේනවා ඌ අතරමැදි මේ අතින් සියලුම දෙනා ලාභ තියාගෙන අන්තිමට අපේ ගෙදරට එනවා. ගොවියට රුපියලක් වෙච්ච එක 10 ගුණයකින් වැඩි වෙලා තමයි අපි ගාවට එන්නේ. මෙන්න මේ අනවශ්‍ය මේ මොකද අතරමැදි ක්‍රියාවලිය නතර කරා. මේ අනවශ්‍ය අතරමැදි ක්‍රියාවලිය. මේ අනවශ්‍ය අතරමැදි ක්‍රියාවලිය වැඩි වෙන්න මේ වාහනේ කෝසේවාග මිල වැඩි වෙනවා නේ. සමහරක් උගල දැකලා තියෙයි. ඉඩම් මෙහෙම වාහනේ විකුණනදී no brokers ලා එපා කියලා කියනවා. ඇයි? එයක් ගානක් තියන විකුණන. අපි හිතමු වාහනේ විකුණන ලක්ෂ 5කට නම් ඌ ලක්ෂයක් විතර තියාගෙන අර උඩ කියන්නේ ලක්ෂයක්. අන්න brokers. එතකොට සමහරක් කරලා ඒ බ්‍රෝකර්ලා 4-5 දෙනෙක් ඉන්නත් පුළුවන් මේ වාහනේ විකුණන. එයා කියන තව එක්කෙනෙක් වෙලා දෙන්න, එයා කියන තව එක්කෙනෙක් වෙලා දෙන්න. ඔහොම ලක්ෂ 5 වාහනේ brokers-ලා 5 දෙනෙක් හිටියොත් 3 ලක්ෂ 5ක් තියා. ලක්ෂ 10කට තමයි ගැනුම් කරුණ ගන්න වෙන්නේ. ආන දැන් පේනව නේද මේ ගැනුම් මිල කියන එක නේ. මේ ගැනුම් මිල ඇතුලේ අනවශ්‍ය මිලවල් ගොඩක් තියෙන පුළුවන් නේ. හරි. ඒක ඕනම් බාණ්ඩයක් එහෙම තමයි. මේ ඕනම් බාණ්ඩ එක මේකේ ලකුණු කළ මිල අපි ලකුණු කරාට මේක නිෂ්පාදකයාගෙන් එළියට යන්නේ තාම අඩු මිලකට මීට වඩා අඩු මිලකට. සමහර කරන් 50-50 වෙන්න පුළුවන්. මේක 70ක් නම් මේක නිෂ්පාදකයෙන් එළියට ගෙන උග 35ක්. ඉතිරි 35ම අතරමැදියෝගේ ලාභාන්තිය. අතරමැදියන්ගේ ලාභාන්තිය. ලාභාන්තිය විතරක්ම කියන්නත් බෑ. ඒගොල්ලන්ට මේක බෙදා අරින්න යන පිළිවෙල, ගබඩා කරන්න යන පිළිවෙල. මොකද ඒගොල්ලෝ රිස්ක් එකක් අරගෙන මේක ගබඩා කරගන්නේ. අන්නේ පියදන් ටික ඔක්කොම එකතු වෙලා තමයි අපිට මේක ගන්න වෙන්නේ. තේරුණාද? ඔයගොල්ලන්ට සමහරකට අත්දැකීම් ඇති නේ.
තේරුණා නේද? බලමු කියවා. මම හිතන උතරම තේරුණා. ගැනුම්කරුගේ මිල ගෙවත් ගැනුම් මිල යන පාරිභෝගිකයා සත්‍ය වශයෙන්ම භාණ්ඩය හෝ සේවාව සඳහා ගෙවන මිල වේ. නිෂ්පාදකයාගේ මිලට අතිරේකව අපි කතා කරන නිෂ්පාදකයා මිලද ඒකට අතිරේකව ප්‍රවාහන ගාස්තු වෙළඳාන්තික මම පෙන්නුවා දැන් වෙළඳාන්තික ගැනුම්කරු විසින් ගෙවිය යුතු ශුද්ධ බදු මං කියවර බදු කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ. එකක් නිෂ්පාදකයා බදු කොටසක් ගෙවනවා. ඒ වගේම ගැනුම්කරු බදු කොටසක් ගෙවනවා. මෙන්න මෙතනදී දැන් මම එකතු කරනවා මේකට ගැනුම්කරු ගෙවන බදු කොටස. නිෂ්පාදකයා ගෙවන බදු ටිකත් එකතු කරලා අතෙන්දී නිෂ්පාදකයාගේ ගැනුම්කරු ගෙවන බදු ටික මෙතෙන්දී එකතු කරනවා. එච්චර පොඩි හිතන්න එපා. ඉතින් සංකීර්ණ සරලව හිතන්න. ගැනුම්කරු විසින් ගෙවිය යුතු ශුද්ධ බදු ඇතුළත් කොට ගැනුම්කරුවන්ගේ මිල සැකසෙනවා. හරි මේ මිලවල් ටිකදී මහා ලොකු සංකීර්ණව ගන්නත් එපා. එච්චරම අවශ්‍යත් නැහැ. මේ සරලව තේරුම් ගන්න මේක ඇතුලේ මොකක්ද වෙනවද මෙහෙම කියලා සරලව තේරුම් ගන්න. අර පොඩි නෝට් එකක් මම දැන් මේකයි පොඩ්ඩක් ඔයගලන්ට තව පොඩ්ඩක් විස්තරාත්මකව බලන්න. හරිද? එහෙනම් මේ ගැනුම්කරු මිලවල විදිහට දැනගත්තා ඇති. එහෙනම් ලියා ගමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ලියා ගන්න හැමදේම කොටුවේ ගැනුම්කරුගේ මිල ලියාගන්න. ගැනුම්කරුවන්ගේ මිල සමානයි ගැනුම්කරුගේ මිල සමානයි පේනව නේද දිග ඡේදයක් කෑලි වල කඩලා ලියන්න. ලියා ගන්නකො මම කෑ ගන්න ඕනේ නැහැ. කෑ ගන්න ඕන වීඩියෝ එක දිනුවා. ගැනුම්කරුගේ මිල සමානයි නිෂ්පාදකයාගේ මිල ධන අතරමැදියන් විසින් අය කරනු ලබන වෙළඳ තීරුව සහ අතරමැදියන් විසින් අය කරනු ලබන වෙළඳ තීරුව සහ ප්‍රවාහන ගාස්තු ඍණ අතරමැදියන් විසින් අය කරනු ලබන වෙළඳ තීරුව සහ ප්‍රවාහන ගාස්තු ඍණ රජය විසින් පාරිභෝගිකයන් වෙනුවෙන් වෙළඳුන්ට ලබා දෙන එහෙම නැත්නම් වෙළෙන්දාට ලබා දෙන රජය විසින් පාරිභෝගිකයන් වෙනුවෙන් වෙළෙන්දාට ලබා දෙන සහනාධාර ධන වෙළෙන්දාට ලබා දෙන සහනාධාර ධන පාරිභෝගිකයන්ගෙන් අය කරන භාණ්ඩ මත බදු පාරිභෝගිකයන්ගෙන් අය කරන භාණ්ඩ මත බදු පාරිභෝගිකයන් අය කරන භාණ්ඩ මත බදු ලියාගන්න. හරිද? එහෙනම් මෙන්න මේ සූත්‍ර විදි මම තියෙනවා මේ නිෂ්පාදකයාගේ අතරමැදියන් විසින් අය කරන ලබන වෙළඳ තීරුව සහ ප්‍රවාහන ගාස්තු එකතු කරලා ඒකෙන් රජය පාරිභෝගිකයන් දෙන රජය පාරිභෝගිකයන් වෙනින් දෙන සහනාධාර ටික අඩු කරලා රජයෙන් පාරිභෝගිකයට ගන්න බදු ටික එකතු කරන්න ඕනේ. ලොකු දෙයක් නෙවෙයි. මම තියාගන්න ලේසියි. නිෂ්පාදකයාගේ මිලට අතරමැදියන්ගේ ප්‍රවාහන ගාස්තු වෙළඳාම් ටික එකතු කරනවා. රජයෙන් පාරිභෝගිකයට දෙන සහනාධාර ටික අඩු කරලා යනවා. රජයෙන් පාරිභෝගිකයට ගන්න බදු ටික එකතු කරලා අන්නේ මත තියාගන්න. එතකොට එනවා මොකද? ගැනුම්කරුගේ මිල.
මේ අන්න මූලික මිල දැන් මතකද මූලික මිල කොහොමද අපි නිෂ්පාදකයන් මිල බවටපත් කරන්නේ නිෂ්පාදකයාගේ මිල ගැනුම්කරුගේ මිල බවටපත් කරන්නේ මම ඔය සම්බන්ධය දැන් දෙනවා මෙහෙම ලියලා බලමු දලදේශීය නිෂ්පාදිතේ හැම විටම අන්න ඉතාලකට දලදේශීය නිෂ්පාදිතේ හැම විටම පාට පෑනේ හයිලයිට් කරගන්න වෙළඳ පොළ මිලට ඇස්තමේන්තු කළ යුතුය දලදේශීය නිෂ්පාදිතය හැම විටම වෙළඳ පොළ මිලට හයිලයිට් කරන්න වෙළඳ පොළ මිලට ඇස්තමේන්තු කළ යුතුය ඇස්තමේන්තු කළ යුතු බැවින් දල එකතු කළ අගයන් සමූහයට ශුද්ධ වක්‍ර බදු කියන්නේ බදු වලින් සහනාධාර ටික අඩු කරන්නේ ශුද්ධ වක්‍ර බදු ගැලපූ විට වෙළඳ පොළ මිල යටතේ දලදේශීය නිෂ්පාදිතේ වටිනාකම ලැබේ. ආන සූත්‍රයක් දාලා තියෙනවා GDP. මොකද GDP කියන්නේ gross domestic production කියන්නේ. GDP gross domestic production දල gross domestic කියන්නේ දේශීය product කියන්නේ නිෂ්පාදනය gross domestic production equal GVA gross value added දල එකතු කළ අගය plus NT කොහොමද NT ගන්නේ අන්න පොඩ්ඩක් ලියාගන්න NT ගන්නේ කොහොමද කියලා අපි ලියාගන්න NT ගන්න විදිහ NT සමානයි සංකේත වලින් බලුවොත් T වලින් අඩු කරන්න ඕන DR T රින DR ඒ මොකද T කියන්නේ චූටි කියන්නේ T කියන්නේ බදු sorry මෙතන DR නෙවෙයි මම වෙන සූත්‍රයක් කියනවා සහන S කියන්නේ මොකක්ද කියන්නේ S කියන්නේ සහනාධාර ND සමානයි T ඍණ S ලියාගත්තද නේද එහෙනම් කොහොමද ගන්නේ සුද්ධ බදු මෙතන ලියන සුද්ධ බදු ND කියන්නේ සුද්ධ බදු සමානයි බදු වලින් අඩු කරා සහනාධාර බදු ඍණ සහනාධාර එහෙනම් හැමතිස්සෙම මේ දලදේශීය නිෂ්පාදනය ගණනය කරද්දී මොන මිලටද තියෙන්නේ අනිවාර්යෙන් තියෙන්න ඕන වෙළඳ මිලට නේ මූලික මිලට උත්තරේ ගන්න නේ මූලික මිලට එන එක අනිවාර්යයෙන්ම ගේන්න ඕන කොහෙටද ගන්න වෙළඳ මිලට එකක් ගේන්න ඕන වෙළඳ මිලට එකක් එහෙනම් වෙළඳ මිලට ගන්න මොකද කරන්න ඕන බදු ටික එකතු කරලා සහනාධාර ටික අඩු කරන්න ඕන සූත්‍ර ලියද්දී පැහැදිලිව තේරෙනවා හරි එහෙනම් හැමතිස්සෙම මතක තියාගන්න දලදේශීය නිෂ්පාදනය තියෙන්න ඕන වෙළඳ මිලට හරි එතකොට අපි ප්‍රවේශ කීයකින් දලදේශීය නිෂ්පාදනය ගන්න කරනවා තුනකින් ආදායම් වියදම් නිමවුම් ඔය තුනෙන්නේ මතක තියාගන්න ආදායම් ප්‍රවේශයේ නිමවුම් ප්‍රවේශයේ කවදාවත් වෙළඳ මිලට උත්තර එන්නේ නැහැ. ඒක අපි වෙළඳ මිලට පරිවර්තනය කරගන්නවා. හැබැයි එකක් විතරක් වෙළඳ මිලට එනවා. මොකද්ද? වියදම් ප්‍රවේශයේ එන්නෙම උත්තරේ වෙළඳ මිලට. වියදම් ප්‍රවේශයේ ආයි වෙළඳ මිලට හදන්න ඕනේ. ඒක උත්තරේ එන්නෙම වෙළඳ මිලට. එහෙනම් අපි වෙළඳ මිලට ගේන්න ඕන දෙකයි. ආදායම් ප්‍රවේශයේ නිමවුම් ප්‍රවේශයේ මේ දෙක ගේන්න ඕන අර වියදම් ප්‍රවේශයට වෙළඳ මිලට. එහෙනම් මේ තුන් දෙනා සමාන වෙන්න නම් ආදායම් ප්‍රවේශයේ නිමවුම් ප්‍රවේශයේ උත්තරේ වෙළඳ මිලට අදා ගන්න ඒ දෙන්නට මොකද බදු සහ සහනාධාර ගැලපුවට පස්සේ අන්න අර මිලට වෙනවා. ඒතර තුන් දෙනාම සමානයි. තේරුණා නේද? තව ටිකක් තේරෙයි ඉස්සරහට. හරි. දැන් අපි බලමු මේ අතර තියෙන සම්බන්ධය. පොඩ්ඩක් බලන්න මම දාපු එක ඊට වඩා සරල එකක් මම ආයෙ දෙන්නම්. මෙන්න මේ මූලික මිල නිෂ්පාදන මිල සහ ගැනුම්කරුගේ මිල අතර සම්බන්ධය. කම්බිනේෂන් එක. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එක. මූලික මිලට නිෂ්පාදිතය මත බදුයි සහනාධාරය ගැලපුව ගමන් නිෂ්පාදිතය මිල එනවා. නිෂ්පාදිතය නේ. එහෙම නැතිව මූලික මිලට නිෂ්පාදිතයට ගන්න බදු ටික එකතු කරලා සහනාධාර ටික අඩු කරගමන් නිෂ්පාදිතය මිල එනවා. මතකයිනේ? නිෂ්පාදකයාගේ මිලට අතරමැදියන් විසින් අය කරන වෙළඳ තීරුවා ප්‍රවාහන ගාස්තු එකතු කරලා
රජයෙන් ලබා දෙන සහනාධාර ටික අඩු කරලා පාරිභෝගය කරන බදු ටික ගැලපුවට පස්සේ කවුද දෙන්නේ? ගැනුම් කරුගේ මිලේවා පාරිභෝගය මිලේවනේ. තේරුණාද? බලන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරා. හොඳට බලාගන්න. පේනවද? මූලික මිලට බදු ටික එකතු කරනවා. හරි මූලික මිලට බදු ටික එකතු කරලා සහනාධාරණ අඩු කරනවා. මේ තියෙන්නේ නිෂ්පාදනයේ මත බදු ටික එකතු කරලා නිෂ්පාදනයේ මත තියෙන සහනාධාරණ අඩු කරාම නිෂ්පාදකයාගේ මිල යනවා. හරි නිෂ්පාදකයාගේ මිලට අතරමැදියන් විසින් අය කරනු ලබන වෙළඳ තීරුව හා ප්‍රමාණ ගාස්තුයි රජය විසින් පාරිභෝගිකය වෙනුවෙන් ලබා දෙන සහනාධාර ටික එකතු කරලා රජය අය කරන බදු ටික ගැලපුවට පස්සේ ගැනුම් කරුගේ මිල යනවා. හරි නේද? මේක චුට්ටක් තේරෙනවා මදි නම් මම ඊට වඩා තව සරල එකක් ගොඩනගා ගත්තා. ඒකත් අපි ලියාගමු. ඔකත් බලාගෙන මෙන්න මේක ගමු. මෙන්න මේක හොඳයි ඊට වඩා. මේක ලියාගෙන පැත්තකින්. මෙන්න මේ විදිහට පැත්තේ ලියාගන්න ඒක. ඒක ඊට වඩා හොඳයි. මේ විදිහට මම බෝඩ් එකේ ලියන්නම්. මාත් එක ලියන්න. පාඩ පැන් දෙකක් ඕන. ලස්සන ලියාගන්න. අරකට වඩා මේක හොඳයි. පාඩ පැන් දෙකක් ගන්න. පළයට මුඩින් එන්න ඕන. මුඩින් වෙන්න ඕන. ගැලුම් කරුවන්ගේ මිල. මම එන්නේ එතන ඉඳන්. උඩුගොම් අපි ගන්නේ. ගැලුම් කරුවන්ගේ මිල. අපේ ගැනුම් කරුවන්ගේ මිල. ඒකෙන් වෙන පාඩක් ගන්න. ගැනුම් කරුවන්ගේ මිලේ වෙන පාඩක් කරා අඩු කරගෙන යනවා. පළවෙනි එක තොග වෙළඳුන්ගේ හා සිල්ලර වෙළඳුන්ගේ ආන්ති. තොග හා සිල්ලර වෙළඳුන්ගේ වෙළඳ ආන්තික. තොග හා සිල්ලර වෙළඳුන්ගේ වෙළඳාන්තික. තොග හා සිල්ලර වෙළඳුන්ගේ වෙළඳාන්තික. වෙළඳාන්තික කියන්නේ ලාභ ටික අඩු කරන්න. එයි අපි එකතු කරන්නේ ගියේ මේක මොකද? දැන් අඩු කරන්න. රිවර්ස් එකක් ගන්න. මේක හොඳයි. මේක ලේසි සරලයි. කොහොමද කියන්නේ? තව අඩු කරනවා. ප්‍රවාහන ගාස්තු. ප්‍රවාහන ගාස්තු ටික අඩු කරනවා. එකතු වුණා අපිට යනකොට පාඩම අඩු කරනවා. ප්‍රවාහන ගාස්තු. ඊට පස්සේ අඩු කරනවා ගැනුම් කරුවාට අඩු කළ නොහැකි වැට්. ගැනුම් කරුවාට අඩු කළ නොහැකි වැට්. අනේ වචනේ ලොකු අර්ථයක් තියෙනවා. ගැනුම් කරුවාට අඩු කළ නොහැකි වැට්. ඒ කියන්නේ සුද්ධ බදු ගැලපලා තියෙන මේකද? වචනේ තියෙන අඩු කළ නොහැකි වැට් එක. දැන් මොන මිලේ ඉඳන්ද මේ ටික අපි එකතු කරන්නේ? මතකද? මොන මිලේ ඉඳන් මේ ටික එකතු කරොත් ගැනුම් කරුවේ මිලාව. කවුරු කියන්නේ බලන්න. මොන මිලේ ඉඳන් මේ ටික එකතු කරා කියනවද ගැනුම් කරුවේ මිලාව. ගිතන් මොන මිලේ ඉඳන් මේ ටික එකතු කරා කියනවද ගැනුම් කරුවේ මිලාව. නිදිය මොන මිලේ ඉඳන් එකතු කරා කියනවා මේ මිලාව. නිෂ්පාදකය. හොඳයි. අනිත් අය යනවා. එහෙනම් මෙතන ඉන්න ඕන මිල පාඩකයනේ. අන්න එනවා තව මිලක් අපිට. කවුද? නිෂ්පාදකයන්ගේ මිල. අන්න හොඳයි. තේරුණා. මම හිතන්නේ මේක හොඳටම තේරෙනවා. නිෂ්පාදක යන්
යට ඉඳන් උඩට සහ උඩ ඉඳන් යට. දැන් අපි එන්නේ උඩ ඉඳන් යට වෙනවා පල්ලෙහාට. ඊටමත් අදගන්න දෙනවා අපිට. හොඳට තේරුම් ගන්න පුළුවන් තරක් තමයි මේක. ඔක්කොම මිලවල් ටික කිසිම කතන්දරයක් නැතුව මතක තියාගන්න ඕනේ මේකේ. මේ කිසිම සූත්‍රයක් ඕනේ නැහැ. සූත්‍රෙම මේකෙන් අතට යන්න පුළුවන් නේ. ලේසිම ක්‍රමයක්. ඒකද හොඳට ලියා ගන්න. හරි. දැන් අපි යනවා මේකට ගලපන්න. ඉතුරු නිෂ්පාදකයාගේ මිලට එකතු කරා නිෂ්පාදිතය මත ලබා දෙන සහනාධාර එකතු කරා නිෂ්පාදිතය මත එකතු කරන්න නිෂ්පාදිතය සඳහා ලබා දෙන සහනාධාර නිෂ්පාදිතය මත සහනාධාර එකතු කරා මේක මෙතන මම ආයෙ කියනවා එකතු මගේ අහුව කොට පේනවා නිෂ්පාදිතය මත සහනාධාර බොරු කියන්නේ නිෂ්පාදිතය නිෂ්පාදිතය මත සහනාධාර එකතු කරලා අඩු කරන්න ඕන නිෂ්පාදිතය මත බදු අඩු කරා නිෂ්පාදිතය මත බදු අඩු කරා නිෂ්පාදිතය මත බදු නදාරකයන් කරන ඊළඟට මිල මොකද්ද? ගැලුම් කරුගේ මිලේ මේ ටික අඩු කරාට පස්සේ නිෂ්පාදකගේ මිල ආවා. ඒකෙන් නිෂ්පාදිතය මත ලබා දෙන සහනාධාර එකතු කරලා නිෂ්පාදිතය මත බදු ටික අඩු කරාම මොකක්ද දෙන මිල? පුළුවන් නම් කියන්න බෑ. ඊළඟට එන්න ඕන මිල. කවුරුද දන්නේ කියන ටයිප් කරන්න. මම කියන්නේ. එක එක කෙනා ටයිප් කරනකොට මෙතන මිල මොකක්ද කියලා. ඉංග්‍රීසියෙන් කමන්න ඉංග්‍රීසි කරන්න තේරෙන්නේ. මොකක්ද දෙන්න ඕන මිල? ඉක්මන ටයිප් කරන්න. දුල්මිණී උත්තරේ හරි. හරි ගීතාගේ උත්තරේ හරි. අනිත් දුල්මිණීගේ උත්තරෙත් හරි ගීතාගේ උත්තරෙත් හරි. නෑ නතාරගේ උත්තරේ වැරදි. දිනිති හරි. මේ විදිහට බෑ. මං අපි දැන් ආවේ යටින් උඩ ඉඳන් ගිහින් යන්න ඉඳලා අනිත් පැත්තට ආවේ. යනුම් කරුගේ මිල නිෂ්පාදක මිල මොකක්ද දෙන්නේ? මූලික මිල. පියාගන්න. පාඩම් කරගන්න. මූලික මිල. අන්න දෙන්න ආව. මූලික මිලට නිෂ්පාදිතයට ගන්න බදු ටික එකතු කරලා හොඳට බලන්න අවබෝධයෙන් බලන්න මූලික මිලට නිෂ්පාදිතයට ගන්න බදු ටික එකතු කරලා නිෂ්පාදිතයට සාරාදානි මොකක් කරන්න අනිත් පැත්තට යනවා මේක එකතු කරලා මේක අඩු කරාට පස්සේ නිෂ්පාදකයෙන් මිලෙනවා නිෂ්පාදකයා මිලට ගැලුම් කරුටාගේ අඩු කරලා වැට් ටිකත් එකතු කරලා ප්‍රවාහන ගාස්තුත් එකතු කරාට ගැලුම් වෙනදාම් එකතු කරාට පස්සේ ගැලුම් කරුටේ මිලෙනවා ඒක අනිත් පැත්තට දැම්ම ගන්න. මේක අනිත් පැත්තට හදන්න. ඒක අඩු වෙච්ච එකතු වෙනවා, එකතු වෙච්ච අඩු වෙනවා. අඩු වෙච්ච ඔක්කොම එකතු වෙනවානේ. අර බැංකු සඳුන් ගන්න හදන්නේ කොහොමද? සංශෝධිත මුදල් පාලන කිනුමේ ශේෂයේ සිට බැංකු ප්‍රකාශනයේ ශේෂය හොයන්න පුළුවන්. බැංකු ප්‍රකාශනයේ ශේෂයේ සිට සංශෝධිත මුදල් පාලන ශේෂය හොයන්න තව ටිකක් එහාට යනවා මූලික මිලට මේකත් හිතා ගන්නක මූලික මිලට මේ මම මේක හොඳම එකක් කියලා මේ ප්‍රොෆෙසර් එකෙන් ගත්තා එතකොට මෙන්න මේ මූලික මිලට ලියන අඩු කරන්න නිෂ්පාදනය මත වෙනත් බදු අඩු කරා
නිෂ්පාදනය මත වෙනත් බදු නිෂ්පාදනය අනුමතිවතර නිෂ්පාදනය මම කිව්වා හරියට නිෂ්පාදනය මත වෙනත් බදු නිෂ්පාදනය නයම නිෂ්පාදනය මත වෙනත් බදු අඩු කරලා එකතු කරන්න නිෂ්පාදනය මත වෙනත් සහන ආදායම නිෂ්පාදනය මත වෙනත් සහන ආදායම නිෂ්පාදනය මත වෙනස් සහන ආදායම අන්න ඒ මිල මම කිව්වේ නැහැ ඔයගලන්ට අන්න ඉතා වැදගත් අපි එකට කියනවා සාධක පිරිවැය කියලා සාධක වලට කිව්ව ෆස්ට් එක එන්නේ අන්න මාර වැදගත් මේක සාධක පිරිවැය ප්‍රොඩක්ෂන් ෆැක්ටර්ස් වලට කිව්ව ෆස්ට් එක භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය අන්න නිෂ්පාදකයාට කිව්ව සැකය පිරිවැය බලන්න මාර ලස්සනට කියනෝ නේද දැන් යන්න දැන් යටින් ඉඳන් අර ඔක්කොම වැඩක් නැහැ මේක හරියට දිනන ඔක්කොම පුළුවන් නේ සාධක පිරිවැය මිලට ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ෆැක්ටර්ස් වලට කියමු මිලට නිෂ්පාදනය මත වෙනස් සහන ආධාර ටික අඩු කරන්න ඒකට වෙනත් බදු ටික එකතු කරාට පස්සේ මොකක්ද වෙන්නේ මූලික මිල මේකට අපි ඉස්සෙල්ලා මේ මිල එක මෙන්න මේ මිල මෙන්න මේකත් එක්ක ලේසි නේ මේකත් මතක තියාගන්න අරක වෙනම මතක තියාගන්න මේකත් මෙතන යන එක ලේසි සාධක මිලට අඩු එකතු වෙච්ච අඩු කරන්න ඕනේ නිෂ්පාදනය මත වෙනස් සහන ආධාර ටික එකතු කරලා මේ ප්‍රොඩක්ෂන් නිෂ්පාදකයාට දෙන සහන ආධාර ටික අඩු කරලා එයාට ගන්න නිෂ්පාදනයට ගන්න බදු ටික එකතු කරනවා එතකොට එනවා මූලික මිල හරි ඒ මූලික මිලට නිෂ්පාදිතය මත ගන්න බදු ටික එකතු කරලා නිෂ්පාදිතයට ලබා දෙන සහන ආධාර ටික අඩු කරනවා ඒ අනිත් පැත්තෙන් අඩු කරනවා අඩු කරාට පස්සේ එනවා නිෂ්පාදකයාගේ මිල ඊට පස්සේ නිෂ්පාදකයාගේ මිලට ගැනුම් කරුවාට අඩු කරන හැකි වැට් එක එකතු කරලා ප්‍රවාහන ගාස්තුත් එකතු කරලා තොග හා සිල්ලර වෙළඳුන්ගේ වෙළඳාම් ටික එකතු කරාට පස්සේ එනවා ගැනුම් කරුගේ මිල මේ පැත්ත ඉඳන් මෙහෙට යන්න පුළුවන් මෙන්න මේ ඊතලෙන් දාගෙන මෙහෙම යන්න පුළුවන් මෙහෙම එන්නත් පුළුවන් මේක පුළුවන් නම් ගෙදර පිටි හරි ගහලා තියන්න නේ ඔක්කොම මිලවල ටික කිසිම ප්‍රශ්නයක් නැතුව මතක තියාගන්න ඊතල දෙක දාගෙන යට ඉඳන් උඩට උඩ ඉඳන් යටට යට ඉඳන් උඩට උඩ ඉඳන් යට යනවා හරි ඕන දෙයක් එහෙම උඩ ඉඳන් යට එන්නත් පුළුවන් යට ඉඳන් උඩට යන්නත් පුළුවන් හරි හරි දැන් මම උඩ ඉඳන් යනවා නේ උඩ ඉඳන් යනවා කොහොමද කියමු ඔක්කොම නේ මා කියවල් පස්සේ මේ ගාතාවක් කියන්නේ කියන්න ඔක්කොම ටික මයික් ඕන් කරන් කියන්න මයික් ටික ඕන් කරගන්න ඔක්කොම ටික ඔක්කොම මයික් ඕන් කරගන්න කියන්නේ ගැලුම් කරුගේ මිලට කියන්නේ තොග හා සිල්ලර දාම් ටික එකතු කරලා කියන්නේ ප්‍රවාහන ගාස්තුත් අඩු කරලා ගැනුම් කරුවාට අඩු කරන වැට් එකත් අඩු කරාට පස්සේ මොකද වෙන්නේ නිෂ්පාදකයාගේ මිල අනිත් පැත්තට නිෂ්පාදකයාගේ මිලට නිෂ්පාදකයාගේ මිල දුන්නොත් නිෂ්පාදිතය මත සහන ආධාර ටික එකතු කරලා බදු ටික එතකොට උත්තරේ මොකද මූලික මිල යනවානේ බේසික් ප්‍රයිස් එක ඊට පස්සේ මූලික මිලෙන් මොකද මේ කියන්නේ
සාධක පිළිවෙල හොඳයි. හරි හොඳයි. ඔන්න මේක හොඳට මතක තියාගන්න මේක ඕනම් පොලේ කරවල ගහගන්න නේ. විද්‍ය හරි මෙන්න මිලවල් ටික කිසිම ප්‍රශ්නයක් නැතුව මතක තියෙන. උඩින් නම් බාහිරට සහ යටින් නම් උඩට මතක තියාගන්න පුළුවන් නේ. හරි. එහෙනම් මම හිතන හොඳට පැහැදිලි ගැටලුවක් නැහැ. එහෙනම් මේ පාඩමේ අමාරු කොටස් ටික ගොඩක් ඉවරයි. දැන් තමයි ඔන්න ගන්න හදන්න යන්නේ. හැබැයි ඉතින් අර මුල් ටික ඔක්කොම නොලෙජ් එක දැන් තියෙන්න ඕන. හරි. එතකොට අපි මේ ආවේ තාම මොන ප්‍රවේශයෙන්ද? නිමූ ප්‍රවේශනේ. නිමූ ප්‍රවේශයෙන් යන්නේ. එතකොට නිමූ ප්‍රවේශයේ හදද්දී අපි මුලදීම කිව්වා මේ බහුගණන දෝෂ ද්විගණන දෝෂ කියලා දෙයක් ඇති වෙන්න පුළුවන්. එතකොට අපි ඒ ක්‍රම දෙකම ගහරවාගෙන එකතු කළ වටිනාකම් ක්‍රමයට ගියා. එකතු කළ වටිනාකම් ක්‍රමයක් ගන්න පුළුවන් ප්‍රවේශ දෙකක් අපි කතා කරා. එකක් ආදායම් ප්‍රවේශයෙන්, නිමූ ප්‍රවේශයෙන් කියලා ඒවා කතා කරගෙන ඊට පස්සේ අපි නිෂ්පාදන ඉම කියලා සංකල්පයට ආවා. එතෙන්දී අපි කතා කරා මේ දලදේශී නිෂ්පාදන ඇතුළත් කරන ක්‍රියාකාරකම් මොනවද නේ? ඒ වගේම දලදේශී නිෂ්පාදන ඇතුළත් මොන ක්‍රියාකාරකම් මොනවද? ඒවා කතා කරා. එහෙම කතා කරලා අපි මේ මිල ගැන කතා කරා. හරි. දැන් අපි හැමතිස්සෙම කිව්වා මේ දලදේශී නිෂ්පාදිතය මොන මිලටද තියෙන්නේ? කෞශල්‍ය දැන්. දලදේශී නිෂ්පාදිතය මොන මිලටද තියෙන්නේ? වෙළඳ මිලට. ඒ කියන්නේ මෙන්න මේක වෙළඳ මිල කියන්නේ අවසාන මිල. යනුම් කරුගේ මිල තමයි වෙළඳ මිල කියන්නේ. මෙන්න මේ මිලට තියෙනවා. සමහරක් ඒවා අපිට හම් වෙන්නේ සාධක පිළිවෙල මිලට. හරි? ඒක අපි ගේන්න ඕන කොතෙන්ද ගන්න? මෙන්න මෙතෙන්ද ගන්න ගේන්න වෙළඳ මිලට ගන්න ගේන්න. ආන්න එක මිල සංකල්ප ටික වැදගත්. කෞශල්‍ය මොකෝ උනේ? කෞශල්‍ය මොකක් බරක් වෙලා? හේතු කතා කෞශල්‍යයි පරක් වෙලා මොකද වෙන්නේ? සැලැන්ට් එක යවුණා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ඉතින් නේ. හැබැයි මුල් ටික ඉතින් දැන් ගොඩක් දේවල් අපි සාකච්ඡා කරා ගොඩක් ටිකක් නේ. මුල් ටික වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න හොඳයි. මට හිතුව විදිහට නම් දාගන්න බැරි වෙයි. තව පන්තික වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ හිතුව විදිහට බලා ගන්න. එහෙම ඩිස්කන්ටිනියු වෙන්න එපා. මම ගෑනිච්ච පාඩම් ටික ඔක්කොම වීඩියෝ වලින් හරි මට කියන්න මම ආයෙ අයින් කරලා දෙන්න. ඉතින් මට තියෙන්නේ ටික එකක් අයින් කරන්න විතරයි. බලා ගන්න නැත්තම් පාඩම තේරෙන්නේ නැහැ. නිකන් බොරු ඩයිලොග් එකක් නැහැ නේ. ඒකද පාඩම කන්ටිනියුස්ලි යන්න ඕන. හරි. යන්න. එහෙනම් අපි මේ ටික ඔක්කොම මතක් කරගෙන ඔන්න දැන් අපි යනවා වැදගත්ම කොටසකට. යන්න එහා පැත්තට වීඩියෝ එකේ. උඩින්ම තියෙනවා වම් පොඩි වැදගත්කමක් මොකක්ද? නව ක්‍රමවේදයට අනුව ජාතික ගිණුම් සැකසීමේදී දලදේශීය නිෂ්පාදිතය ගණනය කරනුයේ වෙළඳ මිලට පමණක් වේ. ආන්න දාගන්න. වෙළඳ මිලට විතරයි අපි ගණනය කරන්නේ. මං කිව්වා මොන ප්‍රවේශයෙන්ද වෙළඳ මිලට එන්නේ? ඒක මුකුත් හදන්න ඕනේ මේ මිලටම එන්නේ. මොකද්ද? වියදම් ප්‍රවේශය. එහෙනම් අනිත් ප්‍රවේශ දෙකම අපි ගේන්න ඕන කොතෙන්ද ගන්න? වෙළඳ මිලට එක. ආන්න එතකොට තමයි උත්තරේ සමාන වෙන්නේ. මොකද අපි කිව්වා वीडियो දාලා දෙන්නේ නැහැ. කවදාද දෙන්නේ? කවුද बोलන්නේ?
ක්ලාස් ඉවරනේ කියලා දානවා 9ට මම ටයිම් කරලා තියෙන්නේ 9ට ඉවර වෙයි චුට්ටක් යම වෙන්න ඉතින් මට කොටස් ඉවර කරනකොට 9 වෙයි 9 කොහොමද 9 පහු වෙනවා කීය වෙයි කියන්න බෑ ඉතින් 10 වෙන්නේ නැහැ 9 කාලෙ වගේ වෙන්නත් පුළුවන් ඉතින් ඒ කොටස් ඉවර වෙන්න බෑ හරි මම හිතන්නේ තවත් සෑහෙන පිළිසක් අඩුයි හරි එතකම ඔයගොල්ලෝ කියවන්න චුට්ටක් අනේ චුට්ටක් එනකම් බලමු පොඩ්ඩක් යන්න දිනවා මම ලින්ක් එක දැම්මම මේකට ඔයගොල්ලෝ කියවන්න ධනදේශ නිෂ්පාදිත කියන එක දලදේශ නිෂ්පාදිතය. ඒක දැන් කීප සැරයක් කතා කරලා තියෙනවා. මොකක්ද මේ දලදේශ නිෂ්පාදිතය කියන්නේ? ආයිසරයක් තියෙනවා බලන්න කියවලා. සලින්කික ඒක මේ ලින්ක් එක වෙනස් වෙන්නේ නැහැ පාස්වර්ඩ් එක මම ෂෙඩියුල් කරලා දැම්මට පස්සේ කොයි ආපු එක හදලා මේ ලින්ක් එකේදී වෙනස් වෙන්නේ නැහැ ෂෙඩියුල් කරලා දැම්මට පස්සේ ඕකෙන්ම තමයි ඔයගොල්ලෝ එන්න ඕන. මම මෙතනින් කට් වෙන්නේ නැහැ මේක හොඳයි. හැමතිස්සෙම මම ඒ ලින්ක් එක දානවා. ඕගොල්ලන්ට අර ඉස්සෙල්ලා දීපු එකෙම එන්න තියෙන්නේ. අලුත් මීටින් එකේ වැටෙන්නේ. මම මේක ෂෙඩියුල් කරපු මීටින් එක තමයි දිගටම යන්නේ. හරි. එතකොට මේක රෑ 12යි 11 වෙනකන් ගියත් මම ෂෙඩියුල් කරලා දැම්මත් කට් වෙන පාරක් පාසා අර පාස්වර්ඩ් එක ID එකයි තමයි. මම ID එක නම් ඔක දිගටම යන ID එකක් මම ජෙනරේට් කරලා ඇත්තේ. ඒ කියන්නේ හැමදාම ওই ID එකම යන්නේ. පාස්වර්ඩ් එක මම දාන්නේ ඔයගොල්ලෝ 2021 නම් 2021 ගේ ළමයි 21 කියලා දානවා. 2022 ගේ ළමයි වුණොත් 2022 කියලා දානවා. මම අලුත් පාස්වර්ඩ් දාන්නේ නැහැ. මම මේ සරල පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරන්න තිස්සමනේ. ID එකත් ඔයගොල්ලෝ මතක තියාගන්න පුළුවන්. ID එක මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මම දාන ID එක. ඒක මම ජෙනරල් ID එකක් දාලා තියෙන්නේ. මොකද මම දන්නේ එන ළමයි ටික මට ලොකු ප්‍රමාණයක් එන්නේ නැහැ. මම එතනින් බලලා ඇඩ්මිට් කරන්න. මොකද මම නම් ටික දන්නේ හින්දා. හරි. අර එහෙම ගොඩාක් වෙනවා නම් තමයි ඉතින් අපිට පාස්වර්ඩ් වෙනස් කරන්න වෙන්නේ. මම දාන සරල පාස්වර්ඩ් එක සහ මේ ID එක. ID එක හැමදාම එකම එක යන්නේ. නේ. අනිත් එක මේ ලින්ක් එකම තමයි රිට්‍රීට් වෙන්නේ. මම කට් කරන්නේ නැහැ මෙතනින්. ඒකමයි එන්නේ. ඉක්මනට එන්න කියලා. මේක ටික දවසක් කරලා පුරු වෙයි. හරි. දලදේශ නිෂ්පාදිතය. නිෂ්පාදන ප්‍රවේශය යටතේ දලදේශ නිෂ්පාදිතය ගණනය කිරීමේදී කර්මාන්ත මූලයන්ව වර්ගීකරණය භාවිතා කිරීම මෙම වර්ගීකරණය භාවිතා කර මූලික මිලානුව සමස්ත එකතු කළ අගයට දලදේශීය නිෂ්පාදිතය ගණනය කළ හැකියි. එතකොට අපි කිව්වා මේ දලදේශීය නිෂ්පාදිතය ගණනය කරන්න පුළුවන් නිගමන ප්‍රවේශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් කර්මාන්ත මූලයන්ව අනිත් එක ආයතනික අංශයන්ව. ඒතර ආයතනික අංශ විදිහට තමයි අපි කතා කරන්නේ. සමාගමික අංශය, මූල්‍ය නොවන සමාගමික අංශය. අන්න එහෙම දෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අපේ රටේ නම් මේක ගණනය කරන්නේ කර්මාන්ත මූලයන්ව. ඒකින්ද ඕගොල්ලෝගේ ගාණක් කවුරුත් අර අපි කතා කර ආයතනික අංශයන්ව අහන්නේ මම මෙතෙක් කළා අහන්නේ හරි. ගාණක් කවුරුත් අහන්නේ අපේ රටේ මහා බැංකුව ගණනය කරන්නේ කර්මාන්ත මූලයන්ව. නේ කර්මාන්ත මූලයන්ව. හරි. මට කියන්න බෑ කර්මාන්ත මූලයන් අපි වර්ගීකරණය කරපු ස්ට්‍රක්චර් ෆෝමැට් එක මතකද? කර්මාන්ත මූලයන් කොහොමද වර්ගීකරණය කරන්නේ? ඒකේ පාඩම් ගන්න කර්මාන්ත මූලයන් ආයතනික අංශ තමයි ඉවර කරේ. හරි සමාගමික අංශ කොටස් දෙකකට බෙදුවා. සමාගමික අංශය සහ මූල්‍ය නොවන සමාගමික අංශය. ඊට පස්සේ රාජ්‍ය අංශය, කුටුම්බ අංශය, ලාභ අපේක්ෂාන්තර ගෘහයක වලට සේවා සපයන අංශය සහ අවශේෂ ලෝකය. ඒ ආයතනික අංශයන්. මතකද මේ කර්මාන්ත මූලයන් කොහොමද වර්ගීකරණය කරන්නේ? කවුරු හරි කියන්නේ? දිනදි කියන්නේ ඒතික ඕල් කළ කියන්නේ අපි කර්මාන්ත මූලයන් කොහොමද වර්ගීකරණය කරන්නේ? කර්මාන්ත මූලයන් කොහොමද වර්ගීකරණය කරන්නේ?
කැල කඩුවෙන් කියුවේ. කුෂිකාර්මික එකතු කළ කුෂිකාර්මික කියන්නේ නෑ ඔය අංශ ටික කියන්නේ සෙක්ටර්ස් ටික නෙමෙයි. මම අහන්නේ ගණනය කරන විදිය. හරියට කියනවා. කුෂිකාර්මික එකතු කළ අගය. එහෙම කියන්නේ. කුෂිකාර්මික එකතු කළ අගය ඊළඟට සේවාංශය එකතු කළා කියන්නේ අනියම් කියවෙනවද අර අපිට සෙක්ටර්ස් කුෂිකාර්මික කාර්මික කියන්නේ සේව අංශ කියන්නේ සෙක්ටර්ස් ටික අපි ගණනය කරන්නේ කුෂිකාර්මික එකතු කළාගේ කාර්මික එකතු කළාගේ සහ සේවාංශය එකතු කළාගේ අන්නේ එකතු කළා කියන්නේ එක තමයි ගන්න නැත්තම් බහුගණ දුගණ දීර්ඝ දෝෂයක් තියෙනවනේ නේද හරි එහෙනම් මම පොල් කරලා තියෙනවා දලදේශීය නිෂ්පාදිතය යනුවෙන් අදහස් කරන්නේ රටක ආර්ථික ප්‍රදේශය ඇතුළත මේ අපි කලින් කතා කරා ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකක්ද නේවාසික භාවය කියන්නේ මොකක්ද ඒව කතා කරා රටක ආර්ථික ප්‍රදේශයේ ඇතුළත කිසියම් කාල පරිච්ඡේදයක් තුල සාමාන්‍ය වර්ෂයක් තුල නිෂ්පාදනය කරන ලද සියලුම අවසාන භාණ්ඩවල හා සේවාවල වටිනාකම අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකම අතරමැදි භාණ්ඩ ගන්නෙ නැහැ ඒක අඩු කර කර තමයි ගන්නෙ අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකම ඒවට හේතු ඔක්කොම කලින් විස්තර කරලා ඇති දැන් මෙතන නිර්වචනයේ තියෙනවා තමයි කතා කරා ආර්ථිකය කියන්නේ මොකද්ද සමස්ත ආර්ථිකය කියන්නේ මොකද්ද ආර්ථික ප්‍රදේශය කියන්නේ මොකද්ද නේවාසික භාවය කියන්නේ මොකද්ද ඒවා මේ ටියුට් එක පුරා අපි කතා කරලා තියෙනවා ඒවා හොඳට නැවත නැවත බලන්න හරි ඊට පස්සේ බලන්න මේ ගණනය කරන විදිය ශ්‍රී ලංකා මහ බැංකුව එන්න මේ ෆෝමැට් එකක් දාලා තියෙනවා මම ටියුට් එකේ මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් සත්‍ය තොරතුරු ඇසුරෙන් එකක් ඒක පොඩ්ඩක් බලාගෙන ඒක එච්චරම ඕනේ නැහැ මම ඔන්න ඔකේ දාපු එක ඔයගලන්ට ස්ක්‍රීන් ෂෙයා කරන ඉස්සර වෙලා අනිත් ඔයගලන්ට පේනවා කර්මාන්ත මූල්‍යයන් වර්ගීකරණය කුෂිකාර්මික වන වගාව හා දීවර කටයුතු එකතු කරලා තියෙනවා පතල් කැණීම් නිෂ්පාදන කර්මාන්ත විදුලිය ජල කසල කළමනාකරණය ඊට පස්සේ උපාංශයක් විදියට නිෂ්පාදන කටයුතු වරන් තියෙනවා ඊළඟ ඉදිකිරීම තොග සිල්ලර වෙළඳාම හා ප්‍රවාහනය ගබඩා කිරීම නවාතැන් හා ආහාර සැපයීම තොරතුරු හා සංනිවේදන කටයුතු පිළිබඳ සේවා මූල්‍ය හා රක්ෂණ සේවා නිවාස අයිතිය හා දීපල වෙළඳාම වෘත්තීය විද්‍යාත්මක පරිපාලන හා සහාය සේවාවන් රාජ්‍ය පරිපාලනය ආරක්ෂාව අධ්‍යාපනය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ සේවා වෙනත් සේවාවන් මෙන්න මේ ටික ඔක්කොම එකතු කරාම මූලික මිල අනුව සමස්ත එකතු කළා කියන්නේ මෙහෙමයි මේ ටිකකින් කටපාඩම් කරන්න ඕනේ නැහැ ටිකක් දැක්කහම මේ වගේ ගානක් මෙන්න මෙහෙම දීලා දුන්නොත් මෙන්න මේ එකතු කරලා ඕන ගන්න කියන මතක තියාගන්න. මම හිතන්නේ සංකේත කරලා දෙයි කියලා. හරි. ඒ වගේම එකක් සත්‍යයකුත් මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ කියන්නේ ගණනය කරපු එකක්. මෙන්න මේක දිහා බලන්න පොඩ්ඩක්. නේ. ඔය දිනකට සත්‍ය එකක් නේ. 2015 2016 ගණනය කරන මම දාන ගෲප් එකට බලන්න ඒක අර අන්තිම කොටස බලන්න අර ටික නම් කොහොමද දන්නවනේ අන්තිම කොටස තියෙනවනේ උත්තරය තියෙනවා සමස්ත එකතු කළා කියන. ඒකට බලන්න අර ගලපලා තියෙනවා මොකද්ද? භාණ්ඩ මත බදු ගලපලා එකතු කරලා සහන ආධාර ටික අඩු කරලා තියෙනවා. එතකොට තමයි වෙළඳපොළ මිලට දලදේශ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒතකොට අපි කිව්වා හැමතිස්සෙම මේ දලදේශ නිෂ්පාදනය ගණනය කරන්න ඕන වෙළඳපොළ මිලට කිව්වනේ. අන්න බලන්න වෙළඳපොළ මිලට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. බදු ටික එකතු කරලා සහන ආධාර ටික අඩු කරාට පස්සේ ඔන්න ඔය ෆෝමැට් එකේ ස්ට්‍රක්චර් එක මතක තියාගෙන ඉතන ඕන ගන්න හදන්න පුළුවන්. හරි නේද? එහෙනම් මම එනවා එතෙන්ට ටියුට් එකට ආයි නැවතත්. හරි. ඒතර ටියුට් එකේ උදාහරණයක් විදිහට තියෙනවා මේ දල එකතු කළාගේ ගණනය කරන විදිහ. ඒක දැනටමත් ඔයගොල්ලෝ දන්නවා.
දාලා එකතු කළාගේ සූත්‍රය මතකද? GVA සමානයි කවුරු කියන්නේ? GVA සමානයි කොහොමද? අපි අහමු කාගෙන් හරි. මුලින් ඉඳන් කෞශල්‍ය කියන්න පුළුවන්ද? දාලා එකතු කළාගේ වල සූත්‍රය GVA සමානයි මතකද? පාඩම් කරන්න නැතුව නම් එන්න එපා. වැඩ නැහැ නැත්තම්. මේ චුට්ට පාඩම් කරන්න. දාලා එකතු කළාගේ වල සූත්‍රය මොකද්ද? GVA සමාන කෞශල්‍ය පුළුවන්ද? බැරි නම් බෑ කියලා දාන්න ටයිප් කරලා. දාලා එකතු කළාගේ වල සූත්‍රය පුළුවන්ද බෑද? බෑග් ගා කියන බැරි නම් ටයිප් කරලා දාන්න. දිල්ලි දේශනා පුළුවන්ද? දාලා එකතු කළාගේ වල සූත්‍රය? හොඳයි. හායි කෞශල උත්තරේ කියලා දෙනවා. GVA සමානයි GVO වලින් අඩු කරන්න IC. ඒ කියන්නේ GVA කියන්නේ දල එකතු කළාගේ සමානයි දල නිමෝමය වටිනාකම රින දල නිමෝමය වටිනාකම රින අතරමැදි මොකද පරිභෝජනය intermediate consumption දල එකතු කළාගේ සමානයි දල නිමෝමය වටිනාකමෙන් අඩු කරන්න ඕන gross value of output වලින් minus අඩු කරාම IC intermediate consumption අතරමැදි පරිභෝජන intermediate consumption අතරමැදි පරිභෝජන අන්න ඒතකොට තමයි දල එකතු කළාගේ එන්නේ. එහෙනම් මෙන්න මේ උත්තරේ මට හදලා දෙන්න. එතකොට මේක දල නිමුම ආරම්භ තියෙනවා. එතන ලියාගෙන වහන්නේ දල නිමුම ගා මොකද ලියන්නේ? ඒ වගොද ලියන්නේ දල නිමුම කියන්නේ. දල නිමුම ආරම්භ තියෙනවා. ඒකට අපි මොකද කියන්නේ? GVO කියලා ලියාගෙන වහන්නේ. GVO සමානයි 200යි. දල නිමුම ආරම්භ ලියන්නේ GVO. GVO සමානයි 200යි. හරි. ඊට පස්සේ අමුද්‍රව්‍යයයි සේවා පිරිවැයයි අතරමැදි පරිභෝජනය. ඒ ටික ඔක්කොම එකතු කරමු. මෙන්න මේ දෙකට අපි මොකක් කියලා කියන්නේ? අමුද්‍රව්‍ය 80යි සේවා පිරිවැය 40යි. මේවට මොකක් කියලා කියන්නේ? IC. නේ. මේ දෙක එකතු IC intermediate consumption. එහෙම නැත්නම් මෙතන උත්තරයට ගන්නත් පුළුවන් අතරමැදි පරිභෝජනය කියලා තියෙන්නේ. අතරමැදි පරිභෝජනය. මෙන්න මේකටත් කියනවා IC කියලා. මේ ටික දෙක තුනම IC කියන මෙතනත් ගන්න පුළුවන් IC කියලා නේ. කීයද අතරමැදි පරිභෝජනය? 80යි 40යි 120යි. ඒක අඩු වෙනවා. එතකොට දල එකතු කළා කියනවා. දල එකතු කළාගේ සමානයි එහෙම නැත්නම් අපි කියනවා GVA කියලා. සමානයි 200 120 ගියාම 80. මේවත් උනහම හදලා තියන්න. GVA සමානයි GVO වලින් අඩු කරා intermediate consumption. GVO 200යි IC 120යි 200 120ක් ගියාම 80. හරි. ඊට පස්සේ දැන් මෙච්චර සංකීර්ණව අපි ගණනය කරන්නේ නැහැ. අපි සරලව යන අර මහා ලොකු නෝට් එකක් තියෙන උඩ කුෂිකාර්මික වනවගාව නේ. අන්න ඒක අපි සරල කරලා ලියාගමු. හරි. එතකොට මෙන්න මේ මම ලියපු වගේ මම මේ ලියාගත්තා වගේ මෙන්න මේ විදිහට පැත්තෙන් ඔයගොල්ලෝ ලස්සනට ලියාගන්න. මම ඔය කැත ලියන්න නැතුව ලස්සනට ලියාගමු මම මේ බෝඩ් එකේ කියන ෆෝමැට් එක. ඒ විදිහට තමයි නිමුම් ප්‍රවේශයෙන් ಜಾති ගිණුම් හදන්නේ. හරිනේ? ඔන්න ලස්සනට ලියා ගන්න. ඊට යන ප්‍රමාණය තමයි මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඒකද ලස්සනට බැලන්ස් කරලා ලස්සනට ලියා ගන්න කොටු කරන්න බලන්න.
එහෙනම් මම කියනවා බෝඩ් එකේ මාත් එක ලියාගමු. ලස්සන ලියාගන්න. පළවෙනිට වෙනවා කෘෂි කාර්මික එකතු කළානේ. ඔයගොල්ලෝ අහු ලස්සනයි. කෘෂි කාර්මික එකතු කළ අගය. කෘෂි කාර්මික එකතු කළානේ. මන්දාන අතිරේක. කෘෂි කාර්මික එකතු කළානේ. ඊළඟට එනවා කාර්මික එකතු කළ අගය. කාර්මික එකතු කළ අගය. කෘෂි කාර්මික එකතු කළ අගය. කාර්මික එකතු කළ අගය. ඊළඟට සේවා එකතු කළ අගය. සේවා එකතු කළ අගය. ඒ ටිකේ උත්තරේට අපි කියනවා ඩබල් එක ගන්න නැහැ අනීරා. මූලික මිලට සමස්ත එකතු කළ අගය. 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 කෘෂි කාර්මික එකතු කළ අගය, කාර්මික එකතු කළ අගය, සේවා එකතු කළ අගය, මූලික මිලට සමස්ත එකතු කළ අගය. මූලික මිලට සමස්ත එකතු කළ අගය. ඩබල් ලයින් ගහලා අපි කවදාවත් මොන මිලට තියන්න බැරි ඉන්නේ. මූලික මිලට තියන්න බෑ, මොන මිලට තියන්න ඕන. වෙලඳ මිලට. මං කිව්වා මේ නිමෝම් ප්‍රවේශය ආදාන ප්‍රවේශය දෙකම ඉන්නේ මූලික මිලට. අපි මේක වෙලඳ මිලට ගේන්න ඕන. වෙලඳ මිලට ගේන්න මේකට එකතු කරන්න ඕන. එකතු කරා ලියන්න භාණ්ඩ මත අය කරන බදු එකතු කළා. එකතු කළා. එකතු කළා. භාණ්ඩ මත අය කරන බදු. භාණ්ඩ මත අය කරන බදු එකතු කළා. අඩු කරන්න ඕන භාණ්ඩ මත අඩු කරන්න ඕන භාණ්ඩ මත ලබා දුන් සහනාධාර. ලබා දුන් සහනාධාර. භාණ්ඩ මත ලබා දුන් සහනාධාර. භාණ්ඩ මත බදු ටික එකතු කළා. භාණ්ඩ මත ලබා දුන් සහනාධාර ටික අඩු කරන්න ඕන. ඉතල දාන්න බලන්න. බදු එකතු කරා සහනාධාරය අඩු කරා. මෙතන බලන්න. බදු ටික එකතු කරා සහනාධාරය අඩු කරා. අන්න අවසාන උත්තරය අපිට එනවා. අවසාන උත්තරය අපිට එනවා. අවසාන උත්තරය අපිට එනවා. මොකද්ද? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය. මම කෙටි කරා. වෙළඳ පොළ මිලට දදේනි. වෙළඳ පොළ මිලට දදේනි. ඔතනින් අපේ අවසානය. වෙළඳ පොළ මිලට දදේනි. වෙළඳ පොළ මිලට දදේනි. අන්න ෆෝමැට් එක. එතකොට බහුගණ දෝෂ දීගණ දෝෂ ඔක්කොම අතහැරලා අපි උත්තරයට එනවා. ලස්සන උත්තරයක. වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය. මේ පාඩම පාඩම් කරගන්න එපා ජාතිකින්. ඔතන ඉඳන් දිගට වෙපා වෙයි. තේරුණාද? මේක හරියට බලන්න මේවා තේරෙන්නේ නැත්නම් ප්‍රොෆෙසර්ගේ පොතත් බලන්න ආයි කියනවා. මෙතනින් මුළු විෂයම වෙපා වෙන්න පුළුවන් මේ පාඩමේ. හරි? ඒක නැවත බලන්න
නීරස කරගන්න එපා. එන ලස්සනට කියන්නේ මේක පාඩම් කරගෙන සමතේ තියාගන්න පුළුවන් දේවල් නේ බලන්නත් විතර නීරස කරගන්න එපා. හරි. එතකොට ඒකවත් එපා ඊකෝන්. තරය අවවාද කරන. හරි. ඊකෝන් එපා වෙයි. මේ පාඩමෙන් තමයි කටි එපා කරගන්න. හරි ලේසි නම් සරල පාඩම්. ලකුණු ගන්නත් පුළුවන් පාඩම්. ඉතින් හොඳට බලන්න. අපරාධ ප්‍රොෆෙසර් පොතක් තියෙනවා. ගෙදර ඉන්නවා දැන්. ඉස්කෝලේ නැහැ. පාඩම් කරන විතරම කියනවා. ෆෝන් එක වැදින් කියලා වැදි කරගන්න. ආයි කියනවා. කුෂි කාර්මික දුකලාගේ කාර්මික දුකලාගේ කුෂි කාර්මික දුකලාගේ කාර්මික දුකලාගේ සේවාංශික දුකලාගේ මේ තියෙන කර්මාන්ත මූලය. එතකොට එනවා මූලික මිලට සමස්ත එකතු කළාගේ. අපි එතකොට දලදේශීය නිෂ්පාදිතේ කවදාවත් මූලික මිලට තියන්න බෑ. අපි ඒ ගේනොන වෙළඳපොළ මිලට. ඒතර වෙළඳපොළ මිලට මොකද කරේ? භාණ්ඩ මත බදු ටික එකතු කළා. භාණ්ඩ මත බදු ටික එකතු කළා. භාණ්ඩ මත ලබාදුන් සහන ආධාර ටික අඩු කරනවා. එතකොට සමස්ත උත්තරය එනවා. අන්න අපිට උත්තරේ මොකද්ද? වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතේ. මොන ප්‍රවේශයෙන්ද මේ? නිමෝම් ප්‍රවේශය. ඉතින් මෙන්න මෙච්චරයි කරන්නේ. නිමෝම් ප්‍රවේශය මෙන්න මේ ගානක්. දැන් අපි අතලක මෙන්න මේ ගාන හදන්න තියෙනවා. හැබැයි අපි මේ ගොඩාක් තීරි කොටස් කතා කරනවානේ. දැන් මේක එක තැන ගන්නවා මේ එකතු කළාගේ කියන එකතු කළාගේ කියන්නේ මොකක්ද කියලා දැන් දාන්න. මේ කර්මාන්ත ගන්න මොකක්ද දානවා. මූලික මිල කියන්නේ මොකක්ද කියලා දානවා. මේව ගැලපුවල පස්සේ වෙළඳපොළ මිල කියන මිල වර්ග ටික දානවා. ආනේ ක්‍රමක්‍රමයෙන් උඩට දානතර මෙතෙන්ට ආවා. තේරුණාද? ඒකයි මම කිව්වේ මේ පාඩම අවසාන වල තමයි සමස්තය තේරෙන්න පටන් ගන්නේ. නැත්තම් මේක මොකද්ද මේ බයිනේ මිලවල් ගැන කතා කරනවා. ඒ ක්‍රමයලු මේ ක්‍රමයලුනේ. ඒතර හරියට ෆ්ලෝ එක අල්ලගන්නවා. නැත්තම් තේරෙන්නේ නැහැ. ෆ්ලෝ එක අල්ලගන්න. මොකද දැන් ඔන්ලයින් කරලා ගොඩක් වෙලාවට දින ප්‍රශ්න කරලා මේ ෆ්ලෝ එක තේරෙන්නේ නැහැ. එක දවසකට එක කොටසක් ඊළඟ දවසේ කොටසක් ඊළඟ තව සතියකින් තව කැලක් පටන් ගන්න. ඒතර මේ ෆ්ලෝ එක තේරෙන්නේ නැහැ. හැබැයි මම හැමදාම ෆ්ලෝ එකක් එක්ක යන්නේ ඕගොල්ලෝ. නේ හැමදාම මුලදී පටන් ගනිද්දි අරක සම්බන්ධ කරගෙන එන්නේ මෙතෙන්ද. මම දන්නවා නැත්තම් තේරෙන්නේ නැහැ. නේ ඒකෙන්ද මම කිව්වා මුලදී සම්බන්ධ වෙච්ච නැති අය වීඩියෝ ටික හරි බලන්න කියලා. ෆ්ලෝ එක තේරෙනවා. හරිද? අන්න මෙතෙන්ට ආවා. ඔතනින් ඉවරයි නිමුම් ප්‍රවේශය. හැබැයි මේ නිමුම් ප්‍රවේශය එක සංකල්පයක් විතරයි කතා කරන්නේ. තව සංකල්ප ගොඩාක් තියෙනවා. මේ මොකක් ගැන කතා කරන්නේ? දලදේශීය නිෂ්පාදිතය විතරයි. විභාග දෙකු දලදේශීය නිෂ්පාදිතය කියන මොකක්ද කියලා ඒක නිර්වචන තොගුල ගන්නවා. සමස්ත ආර්ථිකය තුල බිහි නිමුම් වටිනාකම. ආනේ නිර්වචනයට මොකද තියෙන්නේ? දලදේශීය නිෂ්පාදිතය කියන මොකක්ද කියලා. දැන් අපිට තියෙනවා මොකද්ද? දලදේශීය නිෂ්පාදිතයන් දාන්න. දැන් දල ජාතික නිෂ්පාදිතය හොයනවා. සුද්ධ දේශීය නිෂ්පාදිතය හොයනවා. සුද්ධ ජාතික නිෂ්පාදිතය හොයනවා. වැය කළ හැකි දල ජාතික නිෂ්පාදිතය සහ වැය කළ හැකි සුද්ධ දේශීය සුද්ධ ජාතික නිෂ්පාදිතය හොයනවා. මෙන්න මේ වගේ සංකල්ප ගොඩාක් තියෙනවා. නේ? දල ජාතික නිෂ්පාදිතය, සුද්ධ ජාතික නිෂ්පාදිතය, සුද්ධ දේශීය නිෂ්පාදිතය, වැය කළ හැකි දල ජාතික ආදායම, වැය කළ හැකි සුද්ධ දේශීය ආදායම වගේ සංකල්ප ගොඩාක් තියෙනවා. හැබැයි මේ හැම සංකල්පෙම හරි සරලයි ලේසි මේක හොයාගත්තා පස්සේ. ඔයාලට තේරෙයි. එහෙනම් යාළුවෝ අපි එකින් එක සංකල්පකට බලමු. පළවෙනි සංකල්පය. පළවෙනි සංකල්පේ දලදේශීය නිෂ්පාදිතය. ආයෙත් මම දාලා තියෙනවා. කියවගන්න. දලදේශීය නිෂ්පාදිතයේ හැම විටම වෙළඳපොළ මිලට ඇස්තමේන්තු කළ යුතු බැවින් ඉහත ශීර්ෂයන්ගේ එකතුව වන කමායක ඉහත ශීර්ෂයන්ගේ එකතුව වන මූලික මිල අනුව සමස්ත එකතු කළ අගයට භාණ්ඩ හා සේවා මත බදු එකතු කර කමායකක් භාණ්ඩ හා සේවා මත බදු එකතු කර සහනාධාර ඉවත් කළ පසු වෙළඳපොළ මිල අනුව දලදේශීය නිමවුම ලැබේ. ඒක තමයි දැන් කතා කරන්නේ. එහෙනම් වෙළඳපොළ මිල අනුව දලදේශීය නිෂ්පාදිතය සමානයි මූලික මිල අනුව සමස්ත එකතු කළ අගය. මෙසේජ් එකක් දාන්න ඕනද නැහැ. එතකොට මූලික මිල අනුව සමස්ත එකතු කළාගේ ඒක ගන්න විදිහට මම දුන්නා. මෙතන ඉඳන් තමයි තියෙන්නේ මූලික මිල අනුව සමස්ත එකතු කළාගේට භාණ්ඩ හා සේවා මත බදු ටික එකතු කරලා සහනාධාර ටික අඩු කරාට පස්සේ අන්න උත්තරය ඇවිල්ලා තියෙනවා වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදිතය. තේරුණාද? එහෙනම් ඒ පළවෙනි සංකල්පය. පළවෙනි සංකල්පය මොකද්ද?
දල දේශීය නිෂ්පාදිතය. පළවෙනි සංකල්පය දල දේශීය නිෂ්පාදිතය. ඔන්න ඉලක්කම් දාගන්න එක කියලා. පළවෙනි සංකල්පය දල දේශීය නිෂ්පාදිතය. ඒක තමයි මේ කරන්නේ. පළවෙනි සංකල්පය දල දේශීය නිෂ්පාදිතය. එක. දල දේශීය නිෂ්පාදිතය. ඔන්න මේකට එක කියලා දාන්න. දල දේශීය නිෂ්පාදිතය. හරි. දැන් ඊළඟ සංකල්පය. මම මේක දිගට බලන්න හදන්නේ. හරි මම පොඩ්ඩක් මේක කිට්ටු කරගන්නවා අපරාධේ මම මේක කිට්ටු කරගන්නවා මම දුර යන්න බැරි නිසා මම මේක කිට්ටු කරගන්නවා කාර්මික එකතු කළ අගය සේවා එකතු කළ අගය එතකොට අපිට එනවා මූලික මිලට සමස්ත එකතු කළ අගය මූලික මිලට සමස්ත එකතු කළ අගය ඊට පස්සේ ඒකට ගලපන්න ඕන ඒකට ගලපුවා එකතු කරා භාණ්ඩ මත පනවන බදු අඩු කළා භාණ්ඩ මත ලබා දුන් සහනාදා එතකොට මට උත්තරය ආවා වෙළඳ පොළ මිලට වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය. ඔන්න පළවෙනි සංකල්පය. ඔයගොල්ලෝ ඉගෙන ගන්න පළවෙනි සංකල්පේ වෙළඳ පොළ මිලට දල දේශීය නිෂ්පාදිතය. කියලා විදිය ඔන්න දැන් තියෙනවා නේ. හරි. එහෙනම් යනවා දෙවෙනි සංකල්පෙට. දෙවෙනි සංකල්පෙට. ඔක දෙවෙනි සංකල්පෙත් සුද්ධ දේශීය නිෂ්පාදිතය. මම එක චුට්ටක් අතහැරලා මම යනවා ඊළඟට. මොකද ඊළඟ එක? දල ජාතික නිෂ්පාදිතය. කමන්නේ කරමු දින්නනේ මම යනවා දල ජාතික නිෂ්පාදිතයට. කොහොමද බලන්නේ දල ජාතික වෙන්න මේ තියෙන දේශීයක. නේ. දේශීය කියන්නේ රටක් තුල සිදුවෙච්ච නිෂ්පාදනය. රටක් තුල දේශීය වශයෙන් සිදුවෙච්ච නිෂ්පාදනය. මේක ජාතික වෙන්න මොකද වෙන්නේ? අපි අපනයනය කරනවා, ආනයනය කරනවා, විදේශ රටවලින් ආදායම ලබනවා, ඒ රටවල් වලට ගෙවනවා. එහෙනම් මේ විදේශ රටවල් සමග සිදුවන ගනුදෙනුත් මේකට ගලපන්න වෙනවා. එතකොට මේ දේශීය නිෂ්පාදිතය ජාතික නිෂ්පාදිතය බවට නැෂනල් ප්‍රොඩක්ට් එක බවට පත් වෙනවා. ආයි කියනවා අපි දැන් දේශීය කියලා ගන්න එක රටක් තුල සිදුවන නිෂ්පාදනය. රට ඇතුලේ සිදුවන නිෂ්පාදනය. නමුත් අපි අපනයනය කරනවා, ආනයනය කරනවා, ඒ රටෙන් ආදායම ලබනවා, ඒ රටට වියදම් කරනවා. මෙන්න මේ ලෝකයක් එක්ක සිදු කරන ගනුදෙනු එකට ගලපනවා. මේ ලෝකයට කරන නිෂ්පාදනය ගැලපුවට පස්සේ අපිට එනවා මොකද්ද? දල ජාතික නිෂ්පාදිතය. නැෂනල් ප්‍රොඩක්ට් එක. බලන්න කියවලා. ඒතර තුන්වෙනි එක දල ජාතික ආදායම කියලා තමයි එතන අරන් තියෙන්නේ. එතන අරගෙන ගහලා යන දල ජාතික නිෂ්පාදිතය කියලා. මම ඒකට හිතුව පස්සේ කියනවා. දල ජාතික ආදායම කියලා තමයි එතන අරන් තියෙන්නේ. අරගෙන ගහලා ලියන්න දල ජාතික නිෂ්පාදිතය. දල ජාතික නිෂ්පාදිතය. මම එකක් අතහැරලා ගියා ඉදිරියට ඔබට පස්සේ කියන්න. දල ජාතික නිෂ්පාදිතය. කෙනෙකුට පුළුවන් නම් මේකටම කන්ටිනියු කරන් යන්න හොඳයි. සමහරක් විට ඉඳ තීනම් කරන් යන්න නැත්නම් පස්සේ හරි පොලේ හරි ලියාගන්න. ඒක ලස්සනට තේරෙනවනේ. අන්න මම මේක දැන් දිගටම කන්ටිනියු කරන් යන්න හදන්නේ. එහෙනම් බලමු දල ජාතික නිෂ්පාදනය නැත්නම් දල ජාතික ආදායම කියන්නේ මොකක්ද කියලා. කිසියම් රටක යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල කිසියම් රටක යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල සාමාන්‍යයෙන් වර්ෂයක් තුල නිෂ්පාදන ක්‍රියාවලිය නිසා ජනනය කරන ප්‍රාථමික ආදායම් අනයිලෙක් ගන්න ප්‍රාථමික ආදායම් සියල්ලෙහි එකතුව වන දල දේශීය ආදායමට අවශේෂ ලෝකයේ නේවාසිකයන් විසින් උපයනු ලබන ප්‍රාථමික ආදායම් හෙවත්
සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් එකතු කළ විට ලැබෙන අගය දල ජාතික ආදායම. හරි. එතකොට මතකද අපි කිව්වා මේ නිෂ්පාදිතය ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේ ප්‍රාථමික ආදායනේ. මොනවද ප්‍රාථමික ආදායම් කියන්නේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයට ලැබෙන ආදායම් ටික. හරි. මොකද අපි මේ ජාතිකින් ආදායම් ප්‍රවේශයෙන් ගන්නත් පුළුවන්, වියදම් ප්‍රවේශයෙන් ගන්නත් පුළුවන්, නිමු ප්‍රවේශයෙන් ගන්නත් පුළුවන්. ඒතර ආදායම් ප්‍රවේශයෙන් අපිට ආදායම් ටික. ඒතර ඇත්තටම මේක මේ දල ජාතික නිෂ්පාදිතය කියන එකක් නැහැ. අපේ තියෙන දල ජාතික ආදායම කියන එක. ඒ කියන්නේ මෙතන ආදායම කියලා කිව්වේ. ඒතර ආදායම ගන්න ආදායම පැත්තෙන්නේ. එතකොට දේශීය ආදායම ඉස්සර දක්ෂව කරගන්නවා. දැන් මේ අපි යන්නේ දේශීය නිෂ්පාදිතය පැත්තේ. මෙයා විල තියෙන දේශීය ආදායම පැත්තේ. ඒතකොට දේශීය ආදායම කියලා මේ අදහස් කරන්නේ ප්‍රාථමික ආදායම ටික. ඒ ප්‍රාථමික ආදායම ටික විදේශී සුද්ධ ප්‍රාථමික ආදායම ටික ගැලපුවට පස්සේ තමයි දල ජාතික ආදායම කියන එක ඇවිල්ලා තියෙන්නේ. මොකද දේශීය ආදායම් ටිකට අපිට කියනවා ප්‍රාථමික ආදායම් කියලා. ඒතර දේශීය ආදායම් equal මොකද දේශීය නිෂ්පාදිතය. දෙකම එක දේශීය ආදායමයි දේශීය නිෂ්පාදනය සමානයි. ඒක අපි ගුණා තුනෙන්ම ගත්තොත් සමාන නේද? ඒතර මෙන්න තියෙනවා දේශීය ආදායම් කියලා. මේ දේශීය ආදායම් ටිකට අපි කියනවා මේකේ ප්‍රාථමික ආදායම් කියලා. හරි. ඒ ප්‍රාථමික ආදායම් ටිකට විදේශ ප්‍රාථමික ආදායම් ටික ගැලපුවට පස්සේ. ඇයි මෙතන අහලා තියෙන්නේ විදේශී සුද්ධ ප්‍රාථමික ආදායම් කියලා? විදේශීය ප්‍රාථමික ආදායම් වල දෙකක් තියෙනවා. එකක් අපිට ලැබෙන ඒවා සහ අපි ගෙවන ඒවා. විදේශීය ප්‍රාථමික ආදායම් අපිට ලැබෙනවා වගේම අපි විදේශීය රටවල් වලට ගෙවනවා. එතකොට මේ දෙක අතර වෙනස තමයි සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් කියන්නේ. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම් කියන්නේ විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම සහ ගෙවීම අතර වෙනස. මම හිතන්නේ යටින් දාලා තියෙනවා. ඔය විදිහේ සුද්ධ විදේශීය ප්‍රාථමික ආදායම සමානයි වෙන රටවලින් ලැබූ ප්‍රාථමික ආදායම් වලින් අඩු කරන්න ඕන වෙනත් රටවලට ගෙවූ ප්‍රාථමික ආදායම්. ගෙවූ ටික අඩු කරාට පස්සේ තමයි අපේ රටේ ආදායම එන්නේ. සුද්ධ ටික. ඒ ටික මේකට මොකක් කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එහෙනම් මේක දල ජාතිකකරණ පද ගන්න ඕනේ. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයට මොකද කරන්න ඕනේ? එකතු කරා. විදේශ මම අරන් තියෙන්නේ කොහොමද? විදේශ සුද්ධ කියලා නේ. එහෙනම් විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම්. විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම එන්නේ කොහොමද? ලැබීම් වලින් අඩු කරා ගෙවීම් ටික. මම මේක මෙතෙන්ටම ලියා ගන්න බෑ. ඔයගොල්ලෝ ලේසි. ගණිතෙම පේනවනේ නේ. අන්න වෙළඳ මිල දල දේශීය නිෂ්පාදිත ජාතික කරේ මොකක් කළේ? විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ටික මේකට කල්පනා. විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ලැබීම් වලින් විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ගෙවීම් ටික අඩු කරාට පස්සේ එනවා විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ලැබීම් සහ ගෙවීම් අතර වෙනස. අන්න ඒක දැලපුවට පස්සේ උත්තර එනවා මොකද්ද? වෙළඳ මිලට දල ජාතික නිෂ්පාදිතය. උත්තර සාකච්ඡා දල දේශීය නිෂ්පාදිතය ගත්තා. ඒකට විදේශ රටවල් එක කරපු ලැබීම් ටික ගෙවීම් ටික අතර වෙනස. එහෙම නැත්නම් සුද්ධ ප්‍රාථමික ආදායම් ගැලපුවට පස්සේ එනවා වෙළඳ මිලට ජාතික නිෂ්පාදිතය. මෙතන අපි කියනවා දල දේශීය නිෂ්පාදනය gross GDP කියලා. දල දේශීය නිෂ්පාදනය කියනවා GDP කියලා. GDP එක. එහෙනම් බලන්න මේක GDP නම් මේක මොකක්ද? ටයිප් කරන්න මේක GDP නම් මේක මොකක්ද? දන්නේ දල දේශීය නිෂ්පාදිතය මේක නම් මේක මොකක්ද කියනවා. ටයිප් කරන්න. කවුරුන්ට බෑ? මොකද? NDP National
domestic production. දල sorry දල ජාතික නිෂ්පාදනය gross GNP gross national production GNP බරවල GNP gross national production මේක GDP මේක GNP දල ජාතික නිෂ්පාදනය එහෙනම් දේශීය නිෂ්පාදන ජාතික කරන වෙන දෙයක් කරනවා පොඩි දෙයක් කරනවා මොකද शुद्ध प्राथमिक आदाय टी करवाना तो शुद्ध दीना නැත්තම් මොකද කරන්නේ සුද්ධ හොයා ගන්නවා කොහොමද සුද්ධ හොයාගන්නේ සුද්ධගෙන් ලැබීම් ටිකෙන් සුද්ධගෙන් ගෙවීම් ටික අඩු කරනවා සුද්ධගෙන් අපිට ලැබීම් ටිකෙන් සුද්ධට අපි ගෙවපු ටික ගෙවුවට පස්සේ සුද්ධගේ ආදායම් ටික අනේ මොකද යනවා එතකොට දේශීයක ජාතික කරලා සුද්ධගෙන් ලැබිච්ච ටික ගලපනවා සුද්ධගෙන් ලැබීම් වලින් සුද්ධගෙන් ගෙවීම් ටික අඩු කරාට පස්සේ සුද්ධගේ සුද්ධ උත්තරය සුද්ධගේ සුද්ධ උත්තරය ගලපුවට පස්සේ මොකද වෙන්නේ වෙළඳ මිලට දල ජාතික නිෂ්පාදිතය. එහෙනම් වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය වුණා වෙළඳ මිලට දල ජාතික නිෂ්පාදිතය වුණා. හරි. සංකල්ප දෙක. දැන් සංකල්ප දෙකක් අතරනකොට මොකද්ද? සුද්ධ දේශීය නිෂ්පාදිතය සහ සුද්ධ ජාතික නිෂ්පාදිතය. හෙනයිස්. ඕනම දලයක් සුද්ධ කරන්න ඕනම දලයක් සුද්ධ කරන්න මේ දලනේ දල දේශී දල ජාතික ඕනම දලයක් සුද්ධ කරන්න ඒකෙන් අඩු කරන්න ඕන ෂෙයා වීම් ටික එහෙනම් දලෙන් ෂෙයා ටික අඩු කරන්න ඕන දල දේශීය නිෂ්පාදිතයෙන් ෂෙයා වීම් ටික අඩු කරාට පස්සේ මොකද සුද්ධ දේශීය නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතයෙන් ෂෙයා වීම් ටික අඩු කරාට පස්සේ මොකද සුද්ධ ජාතික නිෂ්පාදිතය ආයි කියන්නේ ඕනම දලයක් සුද්ධ කරන්න නම් ඒකෙන් ෂෙයා වීම් ටික අඩු කරන්න දලයක් සුද්ධ බවට පත් කරන්න ෂෙයා වීම් ටික අඩු කරන්න ෂෙයා වීම් කියන එක අපි accounting වල භාවිතා කරන වචනයක් ෂෙයා වීම් ඒකට අපි ආර්ථික විද්‍යාවේ පාවිච්චි කරන ලස්සන වචනයක් ස්ථාවර ප්‍රාක්තන පරිභෝජනය ස්ථාවර ප්‍රාග්ධනය පරිභෝජනය මේ ස්ථාවර ප්‍රාග්ධනය පරිභෝජනය කරනකොට මොකක් කරන්නේ ෂෙයා වෙනවා ස්ථාවර ප්‍රාග්ධනය පරිභෝජනයට එක ගෙවෙනවා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනයට යල් පනිනවා ආන accounting වල LKS 16 දේපල පිළියෙත උපකරණ ෂෙයා වීම ආන මේ ෂෙයා වීම කියන එක අයින් කරාට පස්සේ අපිට එනවා සුද්ධ දේශීය නිෂ්පාදනය accounting වලින් නම් පිරිවැයෙන් සමුච්චිත ෂෙයා ටික අඩු කරාට පස්සේ අපිට එනවා මොකද සුද්ධ කියන්නේ පොත්තගේ කියලා අපි කියන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂෙයා ටික අඩු කරා. ඉතින් ඒ වගේ තමයි නේ වෙළඳ මිල දල දේශීය නිෂ්පාදිතයෙන් ෂෙයා වීම ටික අඩු කරාට පස්සේ සුද්ධ දේශීය නිෂ්පාදිතය වෙළඳ මිල දල ජාතික නිෂ්පාදිතයෙන් ෂෙයා වීම ටික අඩු කරාට පස්සේ සුද්ධ ජාතික නිෂ්පාදිතය ඒකයි මම මෙතෙන්දි විස්තර කරන්න තු මෙතෙන්ට ආවා. එහෙනම් මේ හැම එකක්ම शुद्ध කරන්න නම් මොකද කරන්න ඕන? ෂෙයා වීම් ටික අඩු කරන්න ඕනේ. යන් ඒක අපි අත්හැරිච්ච එකට එන්න. शुद्ध දේශීය නිෂ්පාදිතය තුන්වෙනි එන ලේසියි. शुद्ध දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය අඩු කළ විට ලැබෙන අගය शुद्ध දේශීය නිෂ්පාදිතය. එහෙනම් शुद्ध දේශීය නිෂ්පාදිතය සමානයි දල දේශීය නිෂ්පාදිතය අරගෙන ඒකෙන් අඩු කරන්න ඕන ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය.
එහෙනම් තුන්වෙනි සංකල්පය ශුද්ධ දේශීය නිෂ්පාදිතය කොහොමද අපි ගත්තේ? ශුද්ධ දේශීය නිෂ්පාදිතය සමානයි දල දේශීය නිෂ්පාදිතයෙන් අඩු කරන්න ඕන ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. තේරුණාද? එහෙනම් ඊළඟ අන්තිම සංකල්පය තියෙනවා මොකද්ද? ශුද්ධ ජාතික නිෂ්පාදිතය. ඒක කොහොමද? ශුද්ධ ජාතික නිෂ්පාදිතය සමානයි දල ජාතික නිෂ්පාදිතය. මෙතනට උත්තරේ මොකක්ද ඒකට කරන්නේ? ශ්‍රේණි ටික ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය නේ. ප්‍රාග්ධන ශ්‍රේණි. එහෙනම් ශුද්ධ ජාතික නිෂ්පාදිතය සමානයි දල ජාතික ආදායම. එහෙම නැත්නම් දල ජාතික නිෂ්පාදිතයෙන් අඩු කරලා තියෙනවා ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. යම් කෙනෙකුට තේරුම් නැතුණාද? නෑනේ. මම හිතන හොඳට තේරුණා නේ. මේ හැම එකම එන ලේසි දල ශුද්ධ කරනවා. දල දේශීය නිෂ්පාදිතයෙන් ශ්‍රේණි ටික අඩු කරාට පස්සේ නේ දල දේශීය නිෂ්පාදිතයෙන් ශ්‍රේණි ටික අඩු කරාට පස්සේ ශුද්ධ දේශීය නිෂ්පාදිතය. දල දේශීය නිෂ්පාදිතයෙන් ශ්‍රේණි ටික අඩු වුණාට පස්සේ शुद्ध देशीय निष्पादितය. දල ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රේණි ටික අඩු වුණාට පස්සේ शुद्ध ජාතික නිෂ්පාදිතය. ශුද්ධ දල දේශීය නිෂ්පාදිතයෙන් ශ්‍රේණි ටික අඩු වුණාට පස්සේ शुद्ध දේශීය නිෂ්පාදිතය වෙනවා. දල ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රේණි ටික අඩු වුණාට පස්සේ ශුද්ධ වෙනවා. දදේ සුදේනි වෙනවා. දජානි සුජානි වෙනවා. එහෙනම් සංකල්ප හතරක් තියෙනවා. දදේනි සුදේනි දජානි සුජානි. සංකල්ප. හැමතිස්සෙම සුදේනි දජානි කරන සුජානි කරන මොකද කරන්න ඕන? ශ්‍රේණි ටික අඩු කිරීමක් තමයි කරන්න තියෙන්නේ. දැන් සංකල්ප ටික තේරෙනව නේද? කොහොමද කියන්නේ? එහෙනම් මෙතනින් තමයි ආයි આવුත්. මෙන්න මේක ලියාගත්තාම හොඳටම ඇති. ඔක්කොම ටික තියෙනවා. සූත්‍ර ටික වෙනම කුෂිකාර්ක එකතු කළාගේ කාර්ක එකතු කළාගේ සේවා එකතු කළාගේ එකතු කරා අපිට එනවා මූලික මිලට සමස්ත එකතු කළාගේ ඒකට භාණ්ඩ මත පනවන බදු ටික එකතු කරලා භාණ්ඩ මත දුන් සහන ආධාර ටික අඩු කරාට පස්සේ අපිට එනවා වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයට සුද්ධ වේවා සුද්ධගේ ලැබීම් ටිකයි සුද්ධගේ ගෙවීම් ටිකේ අතර වෙනස සුද්ධ ප්‍රාථමික ආදායම් කරනකොට පස්සේ අපිට එනවා මොකක්ද දල ජාතික නිෂ්පාදිතය. දැන් මෙහෙම වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ලැබීම් සහ ගෙවීම් අතර වෙනස ගත්තොත් උතන ඍණාලියක් එකක් පුළුවන්. එන්නොත් මේක අඩු කරනවා නේද? ඒ කියන්නේ ලැබීම් 1000යි ගෙවීම් 1100 වුණොත් එතන උත්තර ඍණ 100ක් නේ. එතන මෙතන ඍණ 100 ගන්නවා. හරි. ඒකට මෙතන එතකොට එකතු කිරීම දුන්නාට එකතු කරන්නේ නැහැ. මතක තියාගන්න. මෙතන එන උත්තර තමයි ගන්නපාන්නේ. හරි. අපේ රටේ ගොඩක් වෙලාවට මේ ලැබීම් සහ ගෙවීම් ප්‍රාථමික ආදායම අතර ඍණ උත්තරක් තමයි තියෙන්නේ. අපේ රටේ ප්‍රාථමික ආදායම ලැබෙනට වඩා ප්‍රාථමික ආදායම් ගෙවීම් වැඩි. ඒකද ඍණ උත්තරක් තමයි අපේ රටේ එන්නේ. එහෙනම් එතනින්ම පේනවා අපේ රට දැන් අපි දන්නවා මෙතන දාන්න ලොකු උත්තරයක් ඇවිල්ලා මේක ඍණ වෙච්ච ගමන් මේ උත්තරේ මොකද කරන්නේ? අඩු වෙනවානේ. ඒක අපේ රටේ දල දේශීය නිෂ්පාදනයට වඩා දල ජාතික නිෂ්පාදිතය අඩුයි. ඒකට හේතුව මෙතන උත්තරේ ඍණාගේ කියන්නේ. අපි ඉස්සරහට කතා කරමු. හරි. ඔන්න අපේ රටේ සමස්ත නිෂ්පාදිතය අපි ගන්න එක. දැන් ගානක් හදනවා. ගාන හදලා තව ගානක් මම ගෙදෙද්දී හදන්න දෙනවා. හරි. යම් ගාන හදන්න. ගාන දාලා තියෙන්නේ. මම මේකම තියාගෙන යනවා. ගාන කියවනවා ඉතින්. ඕකම හදන්න පුළුවන්. කුෂි කාර්මිකාංශ එකතු කළාගේ 16000යි කාර්මිකාංශ එකතු කළාගේ 52000යි සේවාංශ එකතු කළාගේ 78000යි භාණ්ඩ හා සේවා මත බදු 4500යි භාණ්ඩ හා සේවා මත සහන ආධාර 3000යි ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජන 12000යි. තව එතන ලියා ගන්න මෙහෙම. එහා පැත්ත ලියා ගන්න. එහා පැත්ත ලියා ගන්න. මේ ෆොටෝ එක ලියා ගන්න. ෆොටෝ එක ලියා ගන්න ඊළඟට විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම 7500යි විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම 7500යි විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම 7500යි
විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම 8500යි. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම 8500යි. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම 8500යි. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම 7500යි. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම 8500යි. ප්‍රශ්න ටිකක් විතරම ලියාගෙන ඉන්න තියෙනවා. විතරම ලියාගන්න. රෝම ඉලක්කම් 1 ප්‍රශ්න ටික විතරම ලියාගන්න. රෝම ඉලක්කම් 1 දදේනි ගණනය කරන්න. ප්‍රශ්න 2 දදේනි ගණනය කරන්න. प्रश्न अंक 2 दजानी गणनය කරන්න. දල ජාතික නිෂ්පාදිතය ගණනය කරන්න. දජානි ගණනය කරන්න. 3 සුදේනි ගණනය කරන්න. සුදේනි ගණනය කරන්න. सुदेनी शुद्ध देशी निष्पादित सुदेनी गणनය කරන්න. 4 सुजानी गणनය කරන්න. सुजानी शुद्ध जातिक निष्पादित गणनය කරන්න. ददेनी दजानी सुदेनी सुजानी. හදමු. මේ විදිහට හදන්න. මේ ෆෝමැට් එක හදන්න. පළවෙනිට වෙන්න ඕන ඕගොල්ලෝ පහට දෙනවා. මේක හදන්න කියලා පස්සේ උත්තර ටික ලියමු. ලියන මේ ෆෝමැට් එක. කුෂිකාර්මික එකතු කළාගේ. කුෂිකාර්මික එකතු කළාගේ. කුෂිකාර්මික එකතු කළාගේ සමානයි. කුෂිකාර්මික එකතු කළාගේ සමානයි k 16 10. කුෂිකාර්මික එකතු කළාගේ සමානයි 16 10. මම අර ඊගාවේ මේ මගේ පැහැදිලිව පේන්න ඕනේ නේද? ඔබලින් ගන්න එපා. කුෂිකාර්මික එකතු කළාගේ 16 10යි. කාර්මික එකතු කළාගේ 52000යි. कार्मिक एकතු කළාගේ සමානයි 52000යි. සේවාංශ එකතු කළාගේ 78000යි. සේවාංශ එකතු කළාගේ 78000යි. අන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ඉලක්ක උත්තරේ ගන්න. ඩබල් එක යට ගන්න නැහැ දිලා හදනවා. එකතු කරලා උත්තරේ ගන්න. दासिय दाहයි 52000යි 78000යි. උත්තරේනවා මූලික මිලට සමස්ත එකතු කළාගේ 146000. මූලික මිලට සමස්ත එකතු කළාගේ 146000. එකට ගැලපුවා භාණ්ඩ මත බදු. භාණ්ඩ මත බදු කියලා භාණ්ඩ හා සේවා මත බදු තියෙනවා 4500ක් එකතු කළා. භාණ්ඩ හා සේවා මත බදු 4500ක්. භාණ්ඩ හා සේවා මත ලබා දුන් සහනාධාර තියෙනවා 3000ක්. සහනාධාර අඩු වෙනවා නේද වරහන් කරනවා. අන්න ඊට පස්සේ එතන තියලා අන්න උත්තරේ ගන්න. එහෙනම් අපි කියන GDP එක කියන උත්තරේ. උත්තරේ දෙනවා වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. 146000ට ගලපනවා සුද්ධ බදු. 4500 එකතු කරලා 3000 කඩ කරනවා. 146000 දල 4500 ඍණ 3000. මට උත්තරේ එනවා 147500. අන්න එක අපි කියනවා වෙළඳ මිලට දල දේශීය
දේශීය නිෂ්පාදිතය. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. ඊට පස්සේ මේක ජාතික කරගන්න යන්නේ. ඒක ජාතික කරගන්න මේක වෙන වෙනම තියෙන මම ගලපනවා. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් එකතු කරලා විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් ටික අඩු කරනවා. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් ටික එකතු කරලා ගෙවීම් ටික අඩු කරනවා. ලැබීම් මං කීයක දුන්නේ 7500යි. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම් 7500යි. ප්‍රාථමික ආදායම් ගෙවීම 8500යි. 8500. ඒක රින්. මේ සමස්ත උත්තරයට අපි කියනවා මොකද්ද? විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම. විදේශ සුද්ධ प्राथमिक आदाय. विदेश शुद्ध प्राथमिक आदाय. ये क्या नहीं आता मेरा सर? ये क्या नहीं बिना दाम. बिना दाम. ये मगर बहुत थारी 1,47,500 बिना दाम मगर बहुत थारी. ये मनता 1,47,500 එකතු කරනවා 7,500ක් අඩු කරනවා 8,500ක්. 1,47,500 එකතු කරා 1,47,500 එකතු කරන්න ඕන කීයද 7,500ක් අඩු කරන්න 8,500ක් උත්තරේ 1,00,000 වැරදි කිව්වා 1,47,500 ධන 7,500 ඍණ 8,500 උත්තරේ 1,46,500 1,46,500 1,46,500 එකට අපි කියනවා වෙළඳ මිලට දල ජාතික නිෂ්පාදිතය GNP එක. එතන ඉවරයි. අපි අනිත් ටික වෙනම හදා ගන්නවා. එතන අපි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මොකද? සුද්ධ දේශීය නිෂ්පාදිතය එක්කම ගන්න. සුද්ධ දේශීය නිෂ්පාදිතය සමානයි දල දේශීය නිෂ්පාදිතයෙන් අඩු කරන්න ඕන ස්ථාවර ප්‍රාන්තර පරිභෝජනය. ස්ථාවර ප්‍රාන්තන පරිභෝජනය මේ පළවෙනි එක දෙවෙනි එක මේ තුන්වෙනි එක කරා. සුද්ධ දේශීය නිෂ්පාදිතය සමානයි දල දේශීය නිෂ්පාදිතයෙන් අඩු කරන්න ස්ථාවර ප්‍රාන්තන පරිභෝජනය. දල දේශීය නිෂ්පාදිතය තියෙනවා 1,47,500ක් 1,47,500 අඩු කරන්න ඕන ස්ථාවර ප්‍රාන්තන පරිභෝජනය 12,000 තියෙනවා. 12,000 අඩු කරනවා. ස්ථාවර ප්‍රාන්තන පරිභෝජනය 12,000 අඩු කරනවා. අන්න එතකොට එනවා සුද්ධ දේශීය නිෂ්පාදිතය 1,47,500 ඍණ 12,000 1,35,500 1,35,500 1,35,500 अंतिम एक हतरवेनी एक शुद्ध
ජාතික නිෂ්පාදිතය සමානයි දල ජාතික නිෂ්පාදිතයෙන් අඩු කරන්න ඕන ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය. දල ජාතික නිෂ්පාදිතය අපිට ආව 1,46,500ක්. 1,46,500න් අඩු කරන්න ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය එකමයි කීයද 12000ක්. දැන් මේක වෙනින්ද 1,46,500න් 1,46,500න් අඩු කරන්න ඕන 12000ක්. උත්තරේ 1,34,500යි. 1,34,500. මේවට ඉලක්ක කණ්ඩිය දාගත්තා නම් හරි ආයෙ උත්තර ලියන්න ඕනේ නැහැ. ඉලක්ක කණ්ඩිය. අන්න සමස්ත උත්තර. හරි. අනන්තර ඉඳන් පල්ලෙහාට හදාගෙන ගියා. තේරුණාද? ගීතානි තේරුණාද? අද කරපු ටික තේරුණාද? මට මෙසේජ් එකක් දාන්න. ඔව්. දිනිති මොකද අමාරු කොටසක් කරේ අද. දිනිති තේරුණාද? හරි. දිනිති පේෂලා නිතාරා ප්‍රශා කෞශල්‍ය මගදී ආවේ මන් දන්නේ නැහැ තේරුණාද කියලා. කෞශල්‍ය හිටුගේ වීඩියෝ එක බලා ගන්න. කෞශල්‍ය බුදුනේ අමාරු ඉඳලා ගන්න කරුණාද? කෞශල්‍ය මම අන්තිම ටික නම් කැට්ටුවක් දෙන්න තේරෙන්නේ නැති. හරි තේරුණා සත්‍යදා. හරි මුල් චුට්ටක් බලා ගන්න වීඩියෝ එක. එහෙනම් මේක ගෙදරදී කරන්න ලියාගෙන මේක හෝම්වර්ක්. මේක ටියුට් එකක් යනවා වෙනම ගණන් ටියුට් එකක් යනවා. මේ දවස්වල එක හදන ගමන් තියෙන්නේ. ඔක්කොම ටික ඉවරනාට පස්සේ ප්‍රවේශ ටික ලොකු ටියුට් එකක් යනවා. මේ ගණන් ගොඩක් තියෙනවා. අපි ඒතකොට හදමු. දැනට මේ ගාන ගෙදරදී හදන්න මේ සංකල්ප ටික අවබෝධ වෙන්න. හරි. එතකොට ඊළඟ සතියේ උපරිම කරලා අපි ඊළඟ ප්‍රවේශ දෙකට යනවා. ඒක දෙක නම් කරගන්න ලේසි. ආදායම් වියදම් ප්‍රවේශ දෙක කරගන්න ලේසි. දැන් මේවත් දන්න හින්දා. හරි. එහෙනම් මේ ගාන ලියා ගන්න මේ පොතේ ලියා ගන්න. ඔකිට නෑ නේ. පොතේ ලියා ගන්න. අපි පොත දිනනනේ පොතේ ලියන්න මාතෘකාව ජාතික ගිණුම් කියලා. නැත්නම් දැනට කොහේ කොළ ගෑන් ලියා ගන්න. පස්සේ පිළිවෙලකට ලියා ගන්න. පස්සේ කොළ ගෑන් ලියා ගන්න. පස්සේ අපි පොතේ හදලා ඇත්ත දැන් හොඳේ. පොතේ හදන්නේ නිකන් නෙවෙයි මාතෘකාව ලියලා හදලා ඇත්තේ. නැත්නම් හෝම්වර්ක් පොතක් ඇති වෙනකොට යූස් කරලා ඒකේ හරි ලියා ගන්න මේ ගන්න. හරිනේ? මම කියනවා රෙඩි නැත්නම් මට මෙසේජ් එකක් දාන්න පොඩ්ඩක් ඉන්න කියලා. රෙඩි නැත්නම් මම කියනවා ගන්න. රෙඩි නැත්නම් කියන්න. මම ඉතින් ඔක්කොම රෙඩි. හරි එහෙනම් මම කියනවා. කියන්න 2020 වර්ෂයට අදාළ 2020 වර්ෂයට අදාළ 2020 වර්ෂයට අදාළව 2020 වර්ෂයට අදාළව කිසියම් ආර්ථිකයක් පිළිබඳ තොරතුරු කිසියම් ආර්ථිකයක් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ. කිසියම් ආර්ථිකයක් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ. වරහන් ඇතුළේ ලියා ගන්න. වරහන් ඇතුළේ එකතු කළ අගයන් දක්වා ඇත්තේ 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 මූලික මිල මත වේ.
සම්බන්ධ වේ. ලියන්න. කුෂිකාර්මික කටයුතු වල එකතු කළ අගය. කුෂිකාර්මික කටයුතු වල එකතු කළ අගය. කුෂිකාර්මික කටයුතු වල එකතු කළ අගය 15000යි. කුෂිකාර්මික කටයුතු වල එකතු කළ අගය 15000යි. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම 8000යි. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම 8000යි. විදේශ ප්‍රාථමික ආදායම් ලැබීම 8000යි. කාර්මික කටයුතු වල එකතු කළ අගය. කාර්මික කටයුතු වල එකතු කළ අගය 25000යි. කාර්මික කටයුතු වල එකතු කළ අගය 25000යි. කාර්මික කටයුතු වල එකතු කළ අගය 25000යි. සේවා කටයුතු වල එකතු කළ අගය 35000යි. සේවා කටයුතු වල එකතු කළ අගය 35000යි. සේවා කටයුතු වල එකතු කළ අගය 35000යි. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් 6000යි. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් 6000යි. විදේශ ප්‍රාථමික ආදායම් ගෙවීම් 6000යි. භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු 3500යි. භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු 3500යි. භාණ්ඩ හා සේවා මත ශුද්ධ බදු 3500යි. භාණ්ඩ හා සේවා මත සහනාධාර. භාණ්ඩ හා සේවා මත සහනාධාර. භාණ්ඩ හා සේවා මත සහනාධාර 1000යි. භාණ්ඩ හා සේවා මත සහනාධාර 1000යි. රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් 1. භාණ්ඩ හා සේවා මත බදු ගණනය කරන්න. රෝම ඉලක්කම් 1. භාණ්ඩ හා සේවා මත බදු ගණනය කරන්න. භාණ්ඩ හා සේවා මත බදු ගණනය කරන්න. භාණ්ඩ හා සේවා මත බදු ගණනය කරන්න. රෝම ඉලක්කම් 2. දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න. කෙටියෙන් ලිව්වොත් දදේනි. දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න. දදේනි. දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න. දල ජාතික ආදායම ගණනය කරන්න. දල ජාතික ආදායම ගණනය කරන්න. දල ජාතික ආදායම ගණනය කරන්න. शुद्ध देशीय शुद्ध जातिक शुद्ध देशीय शुद्ध जातिक निष्पादिते गणनය කරන්න. शुद्ध देशीय शुद्ध जातिक सुदेनी शुद्ध देशीय निष्पादिते शुद्ध जातिक निष्पादिते सुदेनी सुजानी शुद्ध देशीय निष्पादिते शुद्ध जातिक निष्पादिते गणनය කරන්න. शुद्ध देशीय शुद्ध जातिक निष्पादिते गणनය කරන්න. හරිනේ. එහෙනම් සමස්ත නිමෝම් ප්‍රවේශයට අදාළ සියලුම දේ ඉවරයි. එතකොට අපි ඊළඟ පොඩ්ඩක් මේ වටිවිල තක්සේරු කිරීම කියන කොටසක් තියෙනවා. ඒක වැඩි වෙලාවක් යන්නේ. ඒක කතා කරලා අපි යනවා අලුත් ටියුට් එකට. එතකොට මොන ප්‍රවේශයද? ආදායම් ප්‍රවේශය කියන කොටසට. එහෙනම් අපි සෑහෙන අමාරු කොටසක් තමයි මේ ඔන්ලයින් කරගෙන ඉවර කරගත්තේ. එතකොට සමහරක් කෙනෙකුට මේ පාඩම
පාඩලේ විශ්ුණා නම් අන්න මුල ඉඳන් බලාගෙන නිමුම් ප්‍රවේශ ජාතිකයන් තාක්ෂණය කිරීම ඉඳලා එතකොට තව ටිකක් අවබෝධ වෙයි. ඊට පස්සේ ප්‍රොෆෙසර් පොත බලා ගන්න ඒ ටිකක් අවබෝධ වෙගත්තොත් මේක ප්‍රශ්නය එච්චර ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපි අලුත් මාසෙද අලුත් කොටස මේක අවසාන කොටස අලුත් ටියුට් එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම good night. හෙට මම පුළුවන් වුණොත් වීඩියෝ එක දාන්න නැත්නම් හෙට නැත්නම් අනිත් දවස් දාන්න. හොඳයි. හරි. එහෙනම් අපි නවතිනවා.